අපේ නිවහන තක්සලාවක් කරගමු. පාසල නිවසට ගෙනහෙන වොයිස්1 YouTube අධ්‍යාපන වැඩසටහන්. ශිෂ්‍යත්ව සාමාන්‍ය පෙළ ඉලක්ක කරගත් පෙරහුරු සැසි. විද්‍යාව ගණිතය ඉංග්‍රීසි සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂයානුබද්ධව. වොයිස්1 YouTube චැනලේ විදින් දැයේ දූදරුවන් වෙත. අද පාඩම් පටන් ගමු. රයිට් එතකොට අපි එදා ආහාර ජීවනපත්‍ය තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ තිබ්බේ. අපි මේක කතා කරා. නමුත් අද ගොඩක් කට්ටිය ඉන්න නිසා මම ඉක්මනින් මේකත් කතා කරන්නම්. විභගත රචනා ප්‍රශ්න පත්‍රය ඊට කලින් කියන්න ඕනේ මේ පේපර් එක කරලා සමහර අය එවලා තිබ්බා. එතකොට මට ලැබුණා ඒ පේපර්ස් ඔයගොල්ලෝ කරපුවා. ඒතකොට ඒවැ පොඩි අඩුපාඩු දැන් තිබ්බා. ඒ වගේම ගොඩක් අය හොඳට ලියලා තිබ්බා. උත්තර දැන් ඔයගොල්ලෝ ලියපු උත්තර දැන් මගේ උත්තරත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේ ලකුණු දාගන්න. ඔයගොල්ලන්ගේ පේපර් එකේ ඔයගොල්ලෝ මේ සාකච්ඡා කරන අතර ලකුණු දාගන්න. හරියම නම් අපි පළවෙනි ප්‍රශ්නේ බලමු. මිනිසාගේ ආහාර ජීවන පද්ධතිය රූප සටහනක් පහත දැක්වේ. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ආහාර ජීවන පද්ධතිය සම්බන්ධ පහත කොටස් නම් කරන්න කියලා. ඒතර මේකේ අපි ගිය සැරේ ආහාර ජීවන පද්ධතියේ රූප සටහනක් බැලුවා. අපි ඉක්මනින් ඒක ගත්තා. මේ තියෙන්නේ ආහාර ජීවන පද්ධතියේ රූප සටහන. එතකොට දැන් ආහාර ජීවන පද්ධතිය කරන්නේ ආහාර ජීර්ණය සහ අවශෝෂණය. ජීර්ණයේ සරල ආහාර අවශෝෂණය. ජීර්ණේ ආහාර ජීර්ණයේ කොටස් දෙකක් ආකාර දෙකක් තියෙනවා. යාන්ත්‍රික ජීර්ණයයි රසායනික ජීර්ණයයි. යාන්ත්‍රික ජීර්ණයේදී වෙන්නේ විශාල ආහාර කැබලි කුඩා ආහාර කැබලි බවට පත් කරන එක. යාන්ත්‍රික ජීර්ණ ප්‍රධාන වශයෙන් වෙන්නේ මුඛ කුහරය. ඊට අමතරව මේ ආමාශය කියන අවයවය තුලදී යාන්ත්‍රික ජීර්ණය වෙනවා. දැන් අපි කෑමක් කාපුවාම මුඛ කුහරයේදී ආහාර කපලා, ඉරලා, තලලා, අඹරලා අන්න ස්රෝතයට එනවා. අන්න ස්රෝතයේ දිගේ ඇවිල්ලා ආමාශයට එනවා ආහාරය. ඊට පස්සේ ආමාශයෙන් පස්සේ යනවා මේක කුඩාන්ත්‍රයට. මේ රැලි ගහලා තියෙන්නේ මේ කුඩාන්ත්‍රය. ඊට පස්සේ කුඩාන්ත්‍රයෙන් යනවා මහාන්ත්‍රයට. ඊට පස්සේ මහාන්ත්‍රයේ ඔස්සේ ගිහින් ගුද මාර්ගය හරහා ගුදෙන් ශරීරය බැහැර වෙනවා. ඒතකොට මේ තමයි ආහාර ජීවපත්‍ය කොටස් ටික. එතකොට ඒ කියන්නේ මෙතන අන්න ස්රෝතය. ඊට පස්සේ B කියන්නේ ආමාශය. C කියන්නේ කුඩාන්ත්‍රයේ පළවෙනි කොටස. මේ කොටසට කියනවා අපි ග්‍රහණීය කියලා. ඊට පස්සේ D කියන්නේ කුඩාන්ත්‍රය. ඊට පස්සේ E කියන්නේ මහාන්ත්‍රය. E කියන්නේ මහාන්ත්‍රය. ඊට පස්සේ G කියනවා අපි ආහාර ජීර්ණපත්‍ය අවසාන කොටස ගුදය. රයිට්. එතකොට මේ පිළිතුරු 6ම නිවැරදි නම් තමයි ලකුණු 3. එතකොට එක කොටසකට ලකුණු භාගයක් ඕගොල්ලන්ට හම්බ වෙනවා. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ B නැමැති අවයවය තුලදී සිදුවන ජීර්ණ ක්‍රියාව සම්පූර්ණ කරන්න. දැන් අපි කිව්වා මේ ආහාර ජීර්ණයේ ආකාර දෙකක් තියෙනවා කියලා. යාන්ත්‍රික ජීර්ණය, රසායනික ජීර්ණය. එතකොට B කියන්නේ ආමාශය. ඒතර ආමාශය තුලදී ආහාර රසායනික ජීර්ණයට ලක් වෙනවා. ඒතර රසායන ජීර්ණය කියන්නේ සංකීර්ණ ආහාර සරල ආහාර ද්‍රව්‍ය බවට පත් වෙනවා. අපි දන්නවා අපි කෑමට ගන්න ආහාර වල තියෙනවා ප්‍රෝටීන් තියෙනවා. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් තියෙනවා පිෂ්ඨය වාගේ. ඊට පස්සේ ලිපිඩ තියෙනවා. මේ වාගේ පෝෂක තියෙනවා. ඒතර මේ පෝෂක එහෙම්මම අපිට උරා ගන්න බෑ. ඕගොල්ලෝ 10 පන්ති පළවෙනි පාඩමේ ඉගෙනගෙන තියෙනවා. පිෂ්ඨය අණුවක් කියන්නේ බහු අවයවක අණුවක්. පිෂ්ඨය හැදිලා තියෙන්නේ ග්ලූකෝස් අණු එක දිගට බැඳිලා. හරියට දන් වලක් වාගේ උදාහරණයකට කියනවා. පිෂ්ඨය කියන්නේ දන් වල. ඊට පස්සේ මේ පිෂ්ඨය අණුව
ආහාර රසායනික ජීර්ණයේදී කරන්නේ පිෂ්ඨය කියන දන්වල ඒකේ පුරුක් වලට කඩනවා. ඒතර එහෙම කඩපුවාම හම්බ වෙන්නේ අපිට ග්ලූකෝස් අණු. ඉතින් ඒ විදිහට මේ ආමාශය කියන අවයවය තුලදී එන්සයිම දෙකක් නිපද වෙනවා. මේ එන්සයිම දෙක තමයි පෙප්සින් සහ රෙනින් කියලා කියන්නේ. ආමාශය මගින් නිපද වෙනවා. මං කියන එක සිග්නල් තියෙන තැනක දැන් සම්බන්ධ වෙච්ච අය මේ ඒගොල්ලන්ගේ ඔඩියෝ ඕෆ් කරගන්න, මයික් එක ඕෆ් කරගන්න, මියුට් කරගන්න. හරි. එතකොට මේ අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් ආයසරයක් ආමාශයෙන් පෙප්සින් හැදෙනවා. පෙප්සින් කියන්නේ එන්සයිම් එකක්. ඒතර පෙප්සින් ක්‍රියා කරන්නේ ප්‍රෝටීන් කියන ආහාරය මත. ඒතර පෙප්සින් වලින් ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. මෙන්න මේ විදිහට ජීර්ණ ක්‍රියාව සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ රෙනින් කියන එන්සයිම් එක නිපදවන්නේ ලදරුවන්ගේ විතරයි. ඒතකොට ලදරුවන්ගේ මේ රෙනින් වලින් කිරි කැටි ගැසීම සිද්ධ වෙනවා. කිරි ආහාර කැටි ගැසීමට ලක් කරනවා රෙනින් මගින්. right. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ Y නැමැති ඉන්ද්‍රිය මගින් ආහාරයට එක් කරන ජීර්ණ එන්සයිම දෙකක්. දැන් මේ Y කියන්නේ අග්න්‍යාශය කියන අවයවය. ඒතර අග්න්‍යාශයෙන් එන්සයිම තුනක් නිපදවනවා. අග්න්‍යාශයෙන් එන්සයිම තුනක් නිපදවනවා. ට්‍රිප්සින්, ඇමයිලේස් සහ ලයිපේස් කියන එන්සයිම තුන. ඔයගොල්ලෝ ලියලා තියෙන එන්සයිම දෙකයි අහන්නේ, මේ තුනෙන් දෙකක් ලියන්න පුළුවන්. ඊළඟට B අවයවය තුලදී ආහාරයට ආම්ලික මාධ්‍යයක් ලබා දීම සඳහා එකතු වන ආම්ලයක් මක් කියලා. දැන් මේ B කියන්නේ ආමාශයනේ. අපි දන්නවා මේ ආමාශයෙන් නිපදවන පෙප්සින් සහ රෙනින් කියන එන්සයිම දෙක ක්‍රියාත්මක වෙන්නේ ආම්ලික මාධ්‍යයක. එතකොට ආමාශයේ තියෙන ආහාරයේ මාධ්‍ය ආම්ලික කරන්න ආමාශ බිත්තියෙන් හයිඩ්‍රොක්ලෝරික් කියන අම්ලය නිපදවනවා. එතකොට එහෙමනම් මේකේ තුන්වෙනි උත්තරේ හතරවෙනි ප්‍රශ්නෙට hydrochloric අම්ලය නැත්නම් HCl. ඒ විදිහටයි ප්‍රශ්නේ බලමු. පුතාලා මේ අලුතින් ආපු කට්ටිය ඔඩියෝ ඕෆ් කරන්න ඕගොල්ලන්ගේ. ඔඩියෝ මියුට් කරන්න. හරි. පස්වෙනි ප්‍රශ්න pH පරිමාණය භාවිතා කිරීමේදී අම්ලයක් සඳහා වෙන් වී ඇති pH පරාසය සහ ප්‍රබල අම්ලයක් සඳහා pH පරිමාණයේදී වර්ණය සඳහන් කරනවා. දැන් මේ pH කියලා කියන්නේ දර්ශකයක්. අපි දර්ශක කියන්නේ මේ අම්ල භස්ම හඳුන ගන්න පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය. පොඩි සරල උදාහරණයක් ගත්තොත් මම ඔයගොල්ලෝ දන්නවා මේ අපි බුලත් විට කණ්ඩ ගන්න හුණු සමහරු දැකලා ඇති සුදු පාට හුණු, සමහරු දැකලා ඇති රෝස පාට. ඇත්තටම බුලත් විට කණ්ඩ ගන්න අපි ඒකේ රසායනික ද්‍රව්‍ය තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භස්මය. එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ඔරිජිනල් පාට සුදු පාට. එතකොට ඒ හුණු රෝස පාට කරන්න ඒකට දානවා අපි කහ. කහ වලින් තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් රෝස පාට කරන්නේ. හරි. එතකොට දැන් මේ තියෙන්නේ මේ දැන් එහෙමනම් දැන් එතෙන්දී මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මයට කහ දාපුවාම කහවල වර්ණය රෝස පාට වෙනවා. එතකොට අපිට කහවලටත් කියන්න පුළුවන් දර්ශකයක් කියලා. හරියට මේ pH වාර්ගම දර්ශකයක්. දැන් මේ තියෙන්නේ pH දර්ශකයේ වර්ණ පරාසය. දැන් pH කියන්නේ මම කලින් කිව්වා අපිට අම්ල භස්ම හඳුන ගන්න පාවිච්චි කරන දර්ශකයක්. pH හරුණාම තව දර්ශක කීපයක් තියෙනවා. මෙතිල් ලොරේන් අපි පොඩි පන්ති වල ඉගෙන ගන්න තියෙනවා ලිට්මස් කියන දර්ශකය. දැන් ලිට්මස් වලින් අපිට පුළුවන් අම්ල භස්ම හඳුනගන්න. නේද? ලිට්මස් වර්ග දෙකක් තියෙනවා. රතු ලිට්මස්, නිල් ලිට්මස්. රතු ලිට්මස් භස්මයකට දාපුවාම නිල් පාට වෙනවා. ඒතර භස්ම හඳුනන්නේ රතු ලිට්මස් වලින්. නිල් ලිට්මස් අම්ලයකට දාපුවාම නිල් ලිට්මස් රතු පාට වෙනවා. ඒතර අම්ල හඳුනන්නේ නිල් ලිට්මස්. ඒ වගේ අම්ල භස්ම දෙකම හඳුනගන්න අපිට පුළුවන් pH දර්ශකය. pH කියන්නේ කහ පාට කඩදාසි. කහ පාට කඩදාසි පටි වර්ගයක්. ඒතර pH කඩදාසි කෑල්ලක් අම්ලයකට දාපුවාම ඒකේ වර්ණ වෙනස් වෙනවා. භස්මයකට දාපුවාමත් ඒක වර්ණ වෙනස් වෙනවා. මේ තියෙන pH වල වර්ණ.
එතකොට pH වල පරාසය තියෙනවා පුතේ 0 ඉඳන් 14 වෙනකම්. අපි ගොඩක් වෙලාවට ඉගෙනගෙන තියෙනවා 1 ඉඳන් 14 කියලා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට උසස් පෙළ රසායන විද්‍යාව ඉගෙන ගන්න ගියාම pH එකේ මේ 0 ඉඳන් 14 කියලා වර්ණ පරාසය ඉගෙන ගන්නවා. අපේ පෙළ පොතේ දීලා තියෙන්නේ මේ වර්ණ පරාසය තමයි 0 ඉඳන් 14. හරි එතකොට pH වල දැන් 0 ඉඳන් 6 දක්වා තමයි අම්ල නියෝජනය කරන්නේ. දැන් අපි කහ පාට කඩදාසි කෑල්ල මොනවා හරි ද්‍රාවණයකට දාපුවාම මේ 0 ඉඳන් 6 දක්වා තියෙන වර්ණවලට ඒක හැදෙනවා නම් එතකොට ඒ කියන්නේ ආම්ලයක් කියලා. මේ 7 වෙනි අංකයට අදාළ කොළ පාට හැරෙනවා නම් අපි pH කඩදාසිය දාලා තියෙන්නේ අම්ලයකට නෙවෙයි බෂ්මිකටත් නෙවෙයි උදාසීන ද්‍රව්‍යයකට. හරි එහෙමනම් pH වල අම්ල නියෝජනය කරන්නේ 0 ඉඳන් 6 දක්වා. 7 උදාසීනයි 8 ඉඳන් 14 දක්වා බාෂ්මික මාධ්‍ය බෂ්ම. ඊට පස්සේ දැන් pH අගේ බිඳුව එක වාගේවා කියනවා ප්‍රබල අම්ල. දැන් උදාහරණයක් විදිහට අපි හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට දැම්මොත් pH කඩදාසියක් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට දාපුවාම රතු පාට වෙනවා. ඒ කියන්නේ මොනවා හයිඩ්‍රොක්ලෝරික් වල pH අගේ බිඳුව එක වාගේ. ඒක ප්‍රබල අම්ලයක්. අපි විනාකිරි ටිකකට දැම්මොත් pH කඩදාසියක් ඒකේ හැරෙන්නේ කොළ පාට. කහ කොළ පාට. ඒතර විනාකිරි කියන්නේ දුබල අම්ලයක් ඇසිඩ්. ඉතින් මේ විදිහට එහෙමනම් අපි ආපහු ප්‍රශ්නෙට ගියොත් pH පරිමාණය භාවිතා කිරීමේදී අම්ලයක් සඳහා වෙන්නේ pH පරාසය තමයි pH 0.6 ඔයගොල්ලෝ 1.6 කියලා ලියලා තියෙනවා ගැටලුවක් නැහැ 1.6 කියන උත්තරේ හරි මම දැන් අර දැකපු පේපර් වල තිබ්බා 1.6. ඒතර 1.6 කියන එකත් හරි. ප්‍රශ්නයක් නැහැ 0.6 කියන එකට උත්තර දෙකම හරි. ඊට පස්සේ වර්ණය ගත්තොත් රතු හෝ තැඹිලි. ඒ තමයි අම්ල වල වර්ණ. රතු පාට වඩාත් හොඳ ප්‍රබල අම්ලයි. right. ඊට පස්සේ 6. ආමාශයේදී ඇතිවන ආම්ලික ගතිය උදාසීන කිරීම සඳහා සුදුසු ප්‍රතිආම්ලයක්. දැන් මෙහෙමයි. දැන් ආමාශය කියන එකේ මාධ්‍ය ඇත්තටම ආම්ලිකයි. ඒ ආම්ලික මාධ්‍ය උදාසීන කරන්න අපිට ඕනේ නැහැ. ඕන වෙන වෙලාවක් තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා මේ ආමාශයේ මාධ්‍ය ආම්ලික කරන්න හේතුව තමයි පෙප්සින් සහ රෙනින් කියන එන්සයිම් දෙක ක්‍රියාත්මක වෙන්නේ ආම්ලික මාධ්‍ය. එතකොට අපි කෑමක් ආමාශයට වැටිච්ච හැටියේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් නිපදවනවා. මේ මාධ්‍ය ආම්ලික කරන්න. හැබැයි අපි වැඩි වෙලාවක් බඩගින්නේ හිටියොත් ආමාශයේ හිස් වෙද්දී අපේ මුඛ කුහරයෙන් ශ්‍රාවය වන කෙල වාගේ දේවල් ආමාශයට වැටෙද්දී ආමාශය හිතනවා දැන් අපි කෑමක් කනවා කියලා. එතකොට මොකද වෙන්නේ? අපි කෑම කෑවෙන්නේ නැති වුණත් ආමාශික විශේෂ ශ්‍රාව්‍ය වෙන්න ගන්නවා. එතකොට ඒකේ තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඔන්න ටික කාලයක් කොහොමද පුරුද්දක් විදියට निराहाරව වැඩි වෙලාවක් ඉන්න ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? අර ආමාශික විශේෂ තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආමාශය බිත්තියේ ගැටිලා ආමාශය බිත්තියේ තියෙන ශ්ලේෂ්මල ගතිය නැති වෙලා යනවා. සෙවල ගතිය නැති වෙලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ල ආමාශය බිත්තියේ ගැටෙද්දී අපිට බඩේ දැවිල්ලක් එනවා. දැන් ඕකට කියන්නේ අපි මේ ગેස්ට්‍රයිටිස් කියලා රෝගයට කියන්නේ. ඒක රෝගී තත්ත්වයක් කියලා තමයි අපි සලකන්නේ. එතකොට එහෙම ગેස්ට්‍රයිටිස් නැත්තම් බඩ දැවිල්ල හැදුනාම අපි ගන්නවා හපල කන පෙත්ත. ඒ හපල කන පෙත්තේ ඒකේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන නම තමයි milk of magnesia. milk of magnesia කියලා ඒකට කියන්නේ. ඒතර milk of magnesia කියලා කියුවට නමුත් ඒකේ මේ රසායනික ද්‍රව්‍ය දෙකක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් වැඩිපුරම තියෙන්නේ magnesium hydroxide කියන රසායනික ද්‍රව්‍ය. එතකොට මේ ප්‍රති අම්ලය තමයි magnesium hydroxide. ඒක සංකේතයෙන් කිව්වත් කමන්නේ MgOH twice කියලා. එහෙම නැත්නම් නමින් magnesium hydroxide කියලා කියනවා මේක. ඊට පස්සේ B කොටස ඊළඟට B කොටසේ එහිදී සිදුවන පහත රසායනික ප්‍රතික්‍රියාව සම්පූර්ණ කරනවා. දැන් මෙතෙන්දි වෙන්නේ මෙහෙම දෙයක්. දැන් අපි ආමාශයේ මේ අම්ල ගතිය ඇති වෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිසා. HCl අම්ලය. එතකොට ඒක උදාසීන කරන්න අපි දානවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඕගොල්ලන්ට දෙවනි වාරේ පාඩමක් තියෙනවා අම්ල භස්ම කියලා. ඒ අම්ල භස්ම කියන පාඩමේදී අපි කියනවා මේ
අම්ලයක් කියන්නේ ජලීය මාධ්‍යයේදී H ධන අයන නිදහස් කරන සංයෝග කියලා. දැන් HCl නේ අම්ලය. එතකොට HCl වලින් එයා ජලීය මාධ්‍යයේදී විඝටනය වෙලා, ඒ කියන්නේ කැඩිලා වෙන් වෙලා H ධන අයන දෙනවා. එතකොට එයා තමයි අම්ලය කියන්නේ. එතකොට අම්ලය ආම්ලික බව නියෝජනය කරන්නේ මේ H ධන අයන. ඒ වගේම භස්මයක් කියන්නේ ජලීය මාධ්‍යයේදී විඝටනය වෙලා වෙන් වෙලා OH ඍණායන නිදහස් කරන සංයෝගය. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන OH කෑම. මේ භස්ම හඳුන ගන්න හරි ලේසි මේ රසායනික සංකේතය. ඕනෑම භස්මයක මේ OH කියලා කොටසක් තියෙනවා. මේකට කියන්නේ හයිඩ්‍රොක්සිල් අයන. එතකොට උදාසීනකරණයකදී වෙන්නේ මේ අම්ලයේ ආම්ලික ගතිය උදාසීන කිරීමේදී වෙන්නේ මෙන්න මේ ඉෂ්ඨානායන ප්‍රතික්‍රියා කරනවා. කාත් එක්කද OH ඍණායන ප්‍රතික්‍රියා කරලා මේ දෙන්න එකතු වෙලා උදාසීන ද්‍රව්‍යයක් වන ජලය හැදෙනවා. නේද? ජලය කියන්නේ අපි දන්නවා pH එක හතරයි උදාසීන. එහෙමනම් දැන් අම්ලයේ ආම්ලික ගතියක් නැහැ. භස්මී බාෂ්මික ස්වභාවයක් නැති වෙලා ඒකයි වෙන්නේ. එහෙමනම් මෙන්න මේ උදාසීන කරන ප්‍රතික්‍රියාව තමයි වෙන්නේ. right. 7 වෙනි එක. ගතක රෝගී තත්ත්වයක් පරීක්ෂා කිරීමට යොදාගත් ප්‍රකාශ උපකරණයක් වලින් ලැබුණු ප්‍රතිබිම්බයක් සඳහා කිරණ රූප සටහනක් පාත් එක්ක මෙම කිරණ රූප සටහන සම්පූර්ණ කරා. හරි දැන් මේ තියෙන්නේ දන්ත වෛද්‍යවරු අපේ දත් නිරීක්ෂණය කරද්දී ඒ දත් විශාල කරලා බලන්න ඒගොල්ලෝ යොදා ගන්න උපකරණ. ඔයගොල්ලෝ දත් බලන්න ගිහින් තියෙනවා නම් දන්ත වෛද්‍යවරයෙක් ළඟට එයා මේ කට ඇතුළට හැන්දක් වාගයක් දාලා බලනවා. ඒතකොට මේ උපකරණයෙන් අපේ දත් විශාල වෙලා පේනවා. දත් වල තියෙන පොඩි කුහර ලොකු වෙලා පේනවා. ඒතකොට ඒකට තමයි මේ උපකරණේ පාවිච්චි කරන්නේ. ඒතකොට ඒක හරියටම ගත්තොත් මේ අවතල දර්පණයක්. මේ තියෙන අවතල දර්පණයක්. ඒතර මේ අවතල දර්පණයේ ඉදිරියේ මේ දත තියලා තියෙන හැටි තමයි මේ තියෙන්නේ. දැන් අපි ගත්තොත් මේකේ මේ F කියන්නේ නාභිය. ඊට පස්සේ C කියන්නේ වක්‍රතා කේන්ද්‍රය. එතකොට දත තියන්න ඕනේ කොහෙද? දර්පණයයි නාභියයි අතර. මේ O කියලා කියන්නේ ඔබ්ජෙක්ට් කියන එක ඉංග්‍රීසියෙන්. ඒතර වස්තුව මේ තියෙන්නේ. ඒතර වස්තුව තියෙන්නේ කොහෙද? දර්පණයයි නාභියයි අතර. දැන් මෙහෙමයි මේ දත ගලවලා මේ දර්පණය ඉස්සරහා තියෙනව නෙවෙයි මේක කරන්නේ. දන්ත වෛද්‍යවරයා කරන්නේ අපේ කට ඇතුළට මේ දර්පණය දානවා. දාලා මේක බලනවා. හරි එතකොට මෙන්න දැන් මේ තියෙන දත නැත්නම් වස්තුවේ ළඟින කිරණ දෙකක් තියෙනවා මෙතන දර්පණයට වැටෙන. නේද? එකක් ප්‍රධාන අක්ෂයට සමාන්තරව යනවා. අනික C ඔස්සේ එනවා වාගේ යනවා. දැන් අපි ගත්තොත් මේ කිරණ සටහන් අඳිද්දී අපි යොදාගන්නේ සුවිශේෂී කිරණ තියෙනවා. දැන් මේ තියෙන්නේ අවතල දර්පණ වලට කිරණ සටහන් අඳිද්දී අපි යොදාගන්නේ සුවිශේෂී කිරණ. එකක් තමයි පළවෙනි එක. අවතල දර්පණයක ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙනවා කිරණ. ඇවිල්ලා පරාවර්තනය වෙලා නාභිය හරහා ගමන් කරන ඒ පරායන. ඊට පස්සේ දෙවෙනි එක මෙතන තියෙනවා මේ C ඔස්සේ වක්‍රතා කේන්ද්‍රය ඔස්සේ ආවොත් පරාවර්තන වෙලා ඒ මාර්ගයේම ආපහු යනවා. හරි? එතකොට අපි එහෙමනම් මෙන්න මේ කිරණ දෙක තමයි එතන යොදාගන්න තියෙන්නේ. එකක් ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන එක, අනිත් එක වක්‍රතා කේන්ද්‍රයේ හරහා පතනය වෙන කිරණ. හරි. එතකොට එහෙමනම් අපි බලමු මේ කිරණ දෙක පරාවර්තනයෙන් පස්සේ කොහොමද යන්නේ කියලා. දැන් මේ ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන එක්කිනා පරාවර්තන වල නාභිය හරහා යනවා. මේවා. ඔන්න විදියට යනවා. ඊට පස්සේ දෙවෙනි කිරණේ C ඔස්සේ නැත්නම් වක්‍රතා කේන්ද්‍රයේ ඔස්සේ පතන වෙනොත් පරාවර්තනය වෙලා ඒ මාර්ගයම ආපහු යනවා මෙන්න මේ. දැන් අපිට පේනවා මේ කිරණ මේ පැත්තේ එකතු වෙන්නේ නැහැ. දර්පණයේ ඉදිරියේ එකතු වෙන්නේ නැහැ. එන්න ඈත් වෙලා යනවා. එහෙමනම් ඒ කිරණ නිසා ප්‍රතිබිම්බය හැදෙන දන බලන්න අපි මොකද කරන්නේ? මේ කිරණ ආපහු දික් කරනවා. මෙන්න මේ විදිහට කිරණ දෙක ආපහු දික් කරනවා. ඒ මාර්ගයමයි දික් කරන්න ඕනේ. අඩිගෝදුව හරියටම ඒ කිරණේ ඔස්සේම කියලා ආපහු දික් කරනවා. එහෙම දික් කරපුවාම මේ කිරණ දෙක එකතු වෙන තැන මෙන්න මෙතන තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. එවනම් මෙන්න මේ විදිහේ කිරණ සටහනක් තමයි එන්නේ. හරි ඊට පස්සේ B කොටස මෙම ප්‍රතිබිම්බයේ ලක්ෂණය. දැන් අපි
අපිට කිරණ සටහන් වල ප්‍රතිබිම්බ වල ලක්ෂණ කියද්දී අපි ප්‍රධාන ලක්ෂණ කීපයක් කියනවා. එකක් තමයි උඩුකුරු යටිකුරු බව. දැන් අපිට පේනවා මෙයා මේ ඊතලයේ උඩට තියෙන්නේ. මෙයාගේ ඊ හිස උඩට තියෙන්නේ. නේද? දැන් මේ ඊ හිස්සෙන් නික්මෙන ශීර්ෂයෙන් නික්මෙන කිරණ දෙකක් නේ. එහෙමනම් ශීර්ෂයෙන් නික්මෙන කිරණ දෙක එකතු වෙලා ඒ හැදෙන තැන තියෙන්නේ ශීර්ෂයම තමයි. නේද? එතකොට මේ ප්‍රතිබිම්බය එහෙමනම් උඩුකුරු ප්‍රතිබිම්බය. ඒතොර එහෙමනම් එක ලක්ෂණයක් තමයි උඩුකුරුයි. අනිත් එක අපිට පේනවා තව එකක් වස්තුවට වඩා විශාලයි. මේක වස්තුවාගේ දෙතුන් ගුණයක් විශාලයි ප්‍රතිබිම්බය. නේද? එතකොට දෙකක් තියෙනවා එහෙමනම්. මොකද්ද උඩුකුරුයි වස්තුවට වඩා විශාලයි. තව එකක් තමයි දර්පණයේ පිටිපස්සේ ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඒවා අතාර්ථකයි. ඉතින් ඒ වාගේ අපිට සුදුසු ලක්ෂණයක් කියන්න පුළුවන්. හරි. බලමු ඊළඟ එක. දෙවැනි ප්‍රශ්නේ. පටක සම්බන්ධ ප්‍රශ්නයක්. 11 ශ්‍රේණියේ පළවෙනි වාරේ පළවෙනි පාඩම තමයි පටක පාඩම. නේද? අපි දන්නවා මේ අපේ ශරීරය ගත්තොත් අපේ ශරීරයේ හැම කොටසක්ම හැදිලා තියෙන සෛල වලින්. හැබැයි හැම කොටසක්ම සෛල වලින් හැදිලා තිබ්බත් සෛල එකිනෙකට වෙනස්. අපේ ශරීරයේ මේ එක එක කොටස් එකිනෙකට වෙනස්. දැන් උදාහරණයක් මගේ කිස කෙස් වලට වැඩිය නියපොත්ත වෙනස්. නියපොත්තට වැඩිය හම වෙනස්. හමට වැඩිය අස්කි වෙනස්. එතකොට හැම එකක්ම සෛල වලින් හැදිලා තිබ්බත් ඇයි මේවා එකිනෙකට වෙනස් වෙලා තියෙන්නේ? ඒක වෙනස් වෙලා තියෙන හේතුව මේ එක එක කොටස් හැදිලා තියෙන සෛල එකිනෙකට වෙනස්. අපි ඒවට තමයි පටක කියන්නේ. දැන් මගේ ඇඟේ තියෙනවා, ඕගොල්ලන්ගේ ඇඟේ තියෙනවා. අස්ථි පටකය, පේශි පටකය, ස්නායු පටකය, මේ වගේ පටක ශාක දෙකක් තියෙනවා. දැන් අපි උදාහරණයක් හැම කොටසක්ම අපි කියනවානේ සෛල වලින්. පොල් ගෙඩිය සෛල වලින් හැදිලා තියෙනවා. හැබැයි පොල් ගෙඩිය එක එක කොටස් එකිනෙකට වෙනස්නේ. දැන් පොල් එල්ල වෙනස්. ඊට වැඩිය පොල් කටුව වෙනස්. පොල් කටුවට වැඩිය පොල් මදේ වෙනස්. හේතුව මේවා හැදිලා තියෙන සෛල එකිනෙකට වෙනස්. උදාහරණයක් විදිහට පොල් එල්ලේ තියෙන්නේ දුඩස්සර තන්තු. පොල් කටුවේ තියෙන්නේ දුඩස්සර උපල සෛල. පොල් මදේ තියෙන්නේ මුදුස්තර සෛල. ඉතින් මේ විදිහට ශාක දෙකක තියෙන විවිධ පටක. මේ තියෙන්නේ ශාක පටක වර්ගීකරණය. අපි බලමු චුට්ටක් ශාක පටක වර්ගීකරණය කොහොමද තියෙන්නේ කියලා. ශාක පටක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. විභාජක පටකයි ස්ථිර පටකයි. චුටි මතක් කිරීමක් මම මේ කරන්නේ. අපි මේ ප්‍රශ්න වලට අදාළ වෙනත් තියරි කොටසු සාකච්ඡා කරමින් තමයි මේ පේපර් එක කරන්නේ. ඕගොල්ලන්ට පුළුවන් මේවා තියෙන මොනවා හරි ගැටලු සහිත තැනක් තියෙනවා නම් එරන්ද සර් හරහා යොමු කරන්න මට. එතකොට ලබන සැරේ පන්තිය පටන් ගන්න කලින් ඊළඟ දවසේ ඒවා ඒ ගැටලු සහිත දැන් තියරි කොටස් ඕනනම් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි මේක ඉදිරියට අඩුපාඩු සකස් කරගෙන එහෙම කරගෙන යන්න. ඕගොල්ලන්ට මොනවා හරි එහෙම අඩුපාඩු තැනක් තියෙනවා නම් සර් හරහා දැනුවත් කරන්න. ඒවැම තියරි කොටස වැඩිපුර කතා කරන්න. එතකොට මේ ශාක පටක වර්ගීකරණ කොටස් දෙකකට අපි වර්ග කරනවා. විභාජක පටකයි ස්ථිර පටකයි. මොනවද විභාජක පටක කියන්නේ? හැඳින්වීම තමයි සෛල බෙදීමෙන් නව සෛල සෑදීමේ හැකියාව ඇති පටක විභාජක පටක. විභාජක පටක ශාකයක තියෙන තැන් කිහිපයක්. එකක් තමයි අග්‍රස්ත විභාජක. ශාක කඳේ අග්‍රස්තය සහ මුලේ අග්‍රස්තයේ තියෙන විභාජක පටක. අග්‍රස්ත විභාජක. මේකෙන් තමයි ශාක දෙකේ උසින් වැඩි කරන්නේ, දිගින් වැඩි කරන්නේ. ඊට පස්සේ පාර්ශ්වික විභාජක පටක. අපි කියනවා ද්විබීජ පත්‍රී ශාකවල. ඔයගොල්ලෝ දන්නවා ද්විබීජ පත්‍රී කියන්නේ කඳ අතු බෙදෙන්නේ. අන්නේ ද්විබීජ පත්‍රී ශාකවල පොත්තට ඇතුලෙන් තමයි මේක තියෙන්නේ. ඒකට අපි කියනවා පාර්ශ්වික විභාජකය. කඳ මහතින් වැඩි කරන්නේ. ඊට පස්සේ අන්තරස්ත විභාජකය. අපි කියනවා මේක තියෙන්නේ කඳේ පර්ව පාදේ. පර්වයක් කියන්නේ අර අපි උණ ගහක් ගත්තොත් උණ ගහේ පුරුක් තියෙන ඒවා තමයි ගැට. ඒ රවුන්ඩ් තියෙන ඉතින් අර ධාරයක් වගේ තියෙන ඒ තමයි ගැට. ඒ ගැට දෙකක් අතර කලාපයට කියනවා පර්වයක් කියලා. ඒතකොට මේ පර්වයේ පහළම හරිය තමයි මේ අන්තරස්ත විභාජකය කියන එක තියෙන්නේ. ඒතකොට මේකෙනු ශාක කඳ දිගින් වැඩි කරනවා. එහෙමනම් විභාජක පටක කියන්නේ ඒවා. ඊට පස්සේ ස්ථිර පටක. ස්ථිර පටක නැවත කොටස් දෙකකට බෙදනවා. සරල ස්ථිර පටක, සංකීර්ණ ස්ථිර පටක. එතකොට සරල ස්ථිර පටක කියන්නේ එකම සෛල වර්ගයක් විතරක් තියෙනවා. ශාක දෙකක තියෙනවා සරල ස්ථිර පටක වර්ග 3ක්.
මෘදුස්තර පටකය, ස්ථූල කෝණාස්තර පටකය, දුඩස්තර පටකය. ඊට පස්සේ සංකීර්ණ ස්ථිර පටක වර්ග දෙකක් තියෙනවා. ශෛලම පටකයයි ලෝම පටකයයි කියලා. හරි? එහෙමනම් ඔන්න ඔය විදිහට තමයි පටක වර්ගීකරණය වෙන්නේ. මේ මේ සමහර අයගේ ළමයි ඇහෙනවා සද්ද. ඒක චුට්ටක් අනිත් අයට කරදරයක් වෙනවා. ඉතින් මොකද මම කියන දේත් එක්ක ඒවත් පැටලලා යනවා. ඒක නිසා පුතේ මේ ඒක මියුට් කරගන්න ඕගොල්ලන්ගේ ඔඩියෝ මියුට් කරගන්න. හරි. අපි බලමු ආපහු පාඩමට. එතකොට සෛලම පටකේ ෆ්ලෝයම් පටකේ. සෛලම් පටකේ කියන්නේ ෆ්ලෝයම් පටකේ කියන්නේ කියනවා මේ Galaxy J7 එකේ ඉන්න එක්කෙනා පූර්ණ හරි නේද? දැන් හැමෝම මියුට් කරගත්තා නේද? හරි. හරි. එතකොට සෛලම් පටක ෆ්ලෝයම් පටක කියන දෙන්න මේ පරිවහන පටක. ශාක දේහි ජලය සහ ආහාර පරිවහනය කරන්නේ මේ දෙන්න. දැන් සෛලම් පටකෙන් ජලය පරිවහනය. මේ සෛලම් පටකයේ තියෙන්නේ කඳේ ඇතුලේ. ඊට පස්සේ ෆ්ලෝයම් පටකයෙන් තමයි ආහාර පරිවහනය කරන්නේ. ඒකට ෆ්ලෝයම් පටකයේ තියෙන්නේ කඳේ පොත්තේ. හරි? මේවා තියෙනවා සෛල වර්ග කීපයක්. දැන් උදාහරණයක් සෛලම් පටකයේ සෛල වර්ග 4ක්. සෛල වර්ග 4ක් තියෙනවා සෛලම් පටකයේ. සෛලමීය තන්තු, ශෛලමීය මෘදුස්තර, වාහිනී සහ වාහකාභ කියලා සෛල වර්ග 4ක් තියෙනවා. ඒකෙන් සෛල නැත සද්ද. හරි මම දැන් මට ගහපු ස්ක්‍රීන්ෂොට් එක මට දාපන් මම කතා කරා. මියුට් කරගන්න ඔඩියෝ ටික. හරි ඉස්සරහදී මේ ඉතින් ගැටලු තා පොඩ්ඩක් අපිට හුරු වෙන්න තියෙනවනේ තාක්ෂණයට. ඉතින් තාක්ෂණයට හුරු වෙද්දී ඒ ගැටලු හරියයි. හරි. ඊට පස්සේ ෆ්ලෝයම් පටකේ සෛල වර්ග 4ක් තියෙනවා. ෆ්ලෝයමීය තන්තු තියෙනවා. අර විදිහටම ෆ්ලෝයමීය මෘදුස්තර තියෙනවා. පෙනේර නල සෛල සහචර සෛල කියලා සෛල වර්ග දෙකක් තියෙනවා. මේකේ ෆ්ලෝයමීය තන්තු විතරක් අජීවී. රයිට්. එහෙමනම් අපි එනවා මෙතෙන්ට. දැන් මේ තියෙන ඕගොල්ලන්ට පේනවා මේක දැක්කේ මේකේ එකිනෙකට වෙනස් සෛල තියෙනවා. එහෙමනම් මේවා සංකීර්ණ ස්ථිර පටක. ඒකෙන් තමයි අපිට හඳුනා ගන්න තියෙන්නේ. නේද? අනික් ඒවා ඔක්කොම තියෙන්නේ සමාන සෛල. දැන් මුදුස්තර සෛල, දුඩස්තර සෛල, ස්ථූල කෝණාස්තර ඒවා සමානයි. එකම වාගේ ඒවා. මුදුස්තර පටකේ තියෙන මුදුස්තර සෛල විතරමයි. එකම විදිහේ සෛල. ස්ථූල කෝණාස්තර කොන් මහත් වෙච්ච එකම විදිහේ සෛල තියෙන පටක. නමුත් මේ දෙක බලුවම අපිට පේනවා එකිනෙකට වෙනස් සෛල තියෙනවා. එහෙනම් මේ සංකීර්ණ ස්ථිර පටක. දැන් මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න අපිට මෙන්න මෙහා යොදා ගන්න පුළුවන්. ඒවල ඕගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා මේ හරස් බිත්තියේ සිදුරු. එහෙමනම් හරස් බිත්තියේ සිදුරු තියෙන්නේ මොකේද? ෆ්ලෝයම පටකයේ. මේ පෙනේර නල සෛලය සහ මෙතන තියෙන්නේ සහචර සෛල. එහෙමනම් මේ A කියන්නේ ෆ්ලෝයම පටකයේ පුතේ. B කියන්නේ ශෛලම පටකයේ. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි පටකයක් කියන එකේ හැඳින්වීම. එතකොට පටකයක් කියන්නේ යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් කියලා තමයි හඳුන්වන්නේ. සෛල එකතුවක් කියලා. එතකොට මෙන්න මේක තමයි පටකයක හැඳින්වීම. හරි දැන් මේක ගිය සැරේ O level ප්‍රශ්නයක්. නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල එකතුවක්. ඊට පස්සේ B කියන එක AB යනු ශාක දෙහි පවතින සංකීර්ණ ස්ථිර පටකය. එතකොට ඔයාලට ඇහෙන්න පටන් ගනී. ඊට පස්සේ මේක ඔයාලගේ මයික් එක මියුට් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන මේක
ඒහා බියනු ශාකදේ පවතින සංකීර්ණ ස්ථිර පටක වේ. ඒවා නම් කරන්නේ. ඒතකොට අපි කලින් කිව්වා මොනවද පටක දෙක? ඒ කියන්නේ ෆ්ලෝයම පටකය. B කියන්නේ ශෛලම පටකය. ඊළඟ එක දෙක පෘෂ්ඨවංශීන්ගේ දක්න ලබන ස්නායු පටකයේ තනුම් එකක්. ස්නායු පටකය. මේ ස්නායු පටකයේ අපි පෘෂ්ඨවංශී සතුන්ගේ තියෙන විශේෂිත පටකයක්. මේ තියෙන ස්නායු පටකයේ තියෙන සෛල. මේවට අපි විශේෂ නමක් කියනවා නියුරෝන කියලා. නියුරෝන. මම චුට්ටක් ස්නායු පටකය ගැන කතා කරන්නම්. දැන් අපේ ශරීරයේ තියෙනවා පණිවිඩ හුවමාරු පද්ධතිය. පරිසරයේ සිද්ධ වෙන විවිධ වෙනස් වීම් අපි ග්‍රහණය කරගන්න. උදාහරණයක් පාරේ වාහනයක් යනවා නම් අපි ඒක අඳුර ගන්නවා. දැන් බාන්න හිතන්නකෝ ඔයගොල්ලෝ ගෙදර ඉන්නේදී පාර දිගේ යන මෝටර් සයිකලයක්ද, ත්‍රී වීල් එකක්ද, බස් එකක්ද කියලා අපිට ඒ දිහා බලන්න නැතුව අඳුර ගන්න පුළුවන්. ඒතකොට ඒ අඳුර ගැනීම අපි කරන්නේ මොකෙන්ද? මෙන්න මේ ස්නායු පද්ධතිය මගින්. අපේ කණෙන් සංවේදනය ගන්න. ඊට පස්සේ පණිවිඩය යවනවා මොළයට. මොළයට ගියාම අපි ඒක අඳුර ගන්නවා මොළෙන්. ඒ වගේ වැඩක් වෙන්නේ. නේද? අපිට පුළුවන් S දෙක පියාගෙන ටයිල් එකකුයි වැලි කඩදාසියකුයි අඳුර ගන්න. ඒ ටයිල් එකයි වැලි කඩදාසිය නෙවෙයි කොහෙන්ද අඳුර ගන්න? දැන් අඩිය කරන ලොකු මමෙන් අතෙන්. නේද? අපි අත ගාලා බලමු. අපේ අතේ ඉවල තියෙන ස්නායු කෙලවරව. ආගෙද සද්දයක් ඇහෙනවා දාම හරි අපේ අතේ ඇඟිලි වල තියෙනවා ස්නායු කම්ප. එතකොට අපි අත ගාද්දී ඒ සංවේදනය යනවා අපේ අත දිගේ මොළයට. ඒ සංවේදනය අරගෙන යන්නේ මෙන්න මේ ස්නායු. මේවට කියනවා නියුරෝන කියලා. නියුරෝන මේ සෛල වලට කියන්නේ. මෙන්න මේ නියුරෝන වලින් තමයි අපේ ස්නායු පද්ධතිය හැදෙන්නේ. ඉතින් නියුරෝන වර්ග තුනක් තියෙනවා. සංවේදක නියුරෝනය, ඉන්ටර්හාර නියුරෝනය, ශාලක නියුරෝනය. හරි. ඊට පස්සේ දැන් මෙතන තියෙන මේ බලන්න. මේ තියෙන මේ සංවේදනයක් අපේ මොළයට නැත්තම් අපේ සුසුම්නාවට ගමන් කරනවා. දැන් අපේ අත කිට්ටු වෙනවා, අත ගෑවෙනවා මේ දල්ලු මොකක් හරි ගිනි කූරක හරි ඒ වගේ එක අපේ අත වදිනවා. එතකොට මේ ගිනි කූරේ තියෙන උණුසුම කියන එක ග්‍රහණය කරගන්නවා අපේ සමේ තියෙන ස්නායු වලින්. ඊට පස්සේ උණුසුම ග්‍රහණය කරගෙන මේ පණිවිඩය අරගෙන යනවා අපේ සුසුම්නාවට. මොළේ සහ සුසුම්නාවට අපි කියනවා මධ්‍ය ස්නායු පද්ධතිය කියලා. එතකොට මධ්‍ය ස්නායු පද්ධතියට යනවා. එතකොට මේ සංවේදනය අරගෙන යන්නේ සංවේදක නියුරෝන කියන ඒවායි. මේ දින සංවේදක නියුරෝන. ඒක දිගේ තමයි යන්නේ පණිවිඩේ සුසුම්නාව. ඊහාම සුසුම්නාවේ තියෙනවා අතරමැදි නියුරෝන කියලා ගන්න. කොච්චරලා දිනස් මෙඩිනේද? කොච්චරලා දිනස් මෙඩිනේද? මේ අතරමැදි නියුරෝනෙන් සම්බන්ධ කරනවා මේක චාලක නියුරෝනය. එතකොට චාලක නියුරෝනයේ දිගේ මේ පණිවිඩය එනවා අපේ අතේ තියෙන පේශියට. එතකොට තමයි අපි ටක් ගාලා අතහකට ගන්නේ. මට මේ උදේ වර්ල්ඩ් සෙමිනේ මම පණිවිඩ හරි සර් මම zoom එකේ තියෙන මෙහෙනේ ලොග් වුණා දැන් ඇවිල්ලා මට උදේ වර්ල්ඩ් හරි. එතකොට මේ ওই විදිහට තමයි මේ පණිවිඩ මාරු වෙන්නේ. හරි. එහෙමනම් අපි මේ අපේ ස්නායු පද්ධතියේ සුසුම්නාවටයි මොළයටයි කියනවා මධ්‍ය ස්නායු පද්ධතිය. ඒ මධ්‍ය ස්නායු පද්ධතිය ඇතුලේ තමයි මේ අතරමැදි නියුරෝන කියනවා තියෙන්නේ. මේ අන්තර්හාර නියුරෝන නැත්නම් අතරමැදි නියුරෝන තියෙන්නේ සුසුම්නාවේ මොළේ. හරි. සංවේදී අවයව. ඇස, කන, නාසය, දිව, සම කියන සංවේදී අවයව වලින් සංවේදන අරගෙන එනවා මෙන්න මේ සංවේදක නියුරෝන වලින්. පණිවිඩය අරගෙන එනවා. ඊට පස්සේ අපේ මොළයෙන් සහ සුසුම්නාවෙන් දෙනවා ප්‍රතික්‍රියාව. මොකද්ද කරන්න ඕනේ කියන එක. එතකොට අන්නේ මොකද්ද කරන්න ඕනේ කියන පණිවිඩේ චාලක නියුරෝනෙන් තමයි අරගෙන යන්නේ මේ පේශි වලට. ඔන්න ඔය විදිහයි පණිවිඩ හුමාරුව සිද්ධ වෙන්නේ. දැන් අපි උදාහරණයක් කිව්වොත් මෙහෙම එකක්. දැන් මම පාර දිගේ ඇවිදගෙන යද්දී මම දකිනවා බල්ලෙක්. ටිකක් බල්ලා ටිකක් වස පාටයි. එතකොට අපි මේ බල්ලාගේ සංවේදනය මොළයට යවනවා. එහෙන් තමයි ඒක ග්‍රහණය කරන්නේ. ඇසේ ඉඳන් මොළයට යනවා සංවේදක නියුරෝන. ගිහින් මොළයෙන් කල්පනා කරනවා දැන් මේ බල්ලා කයිද දන්නේ අපිට. එහෙම කල්පනා කරලා ඊට පස්සේ මොළයෙන් දෙනවා අපිට පණිවිඩයක්. මොකද්ද පණිවිඩයක දුවන්න හරි පොල්ලක් ගන්න හරි කියලා මොළෙන් තමයි අපිට දෙන්නේ. එතකොට අපේ කකුල් දෙකේ පේශියට පණිවිඩය එනවා දුවන්න කියලා. අපේ මෙන්න මේ චාලක නියුරෝනේ
හරි. ඉතින් ඔන්න ඔය විදිහේ පණිවිඩ හුමාරුවක් තමයි වෙන්නේ. අපි බලමු අපේ ප්‍රශ්නය ඊළඟට. ඒතකොට පෘෂ්ඨවංශීන්ගේ දක්වන ලැබෙන ස්නායු පටකයේ තැනුම් මේකක තමයි නියුරෝන කියන්නේ. දෙවැනි එක තුන්වෙනි උත්තර ප්‍රශ්නේ මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරක පේශි වෙත ආවේග ගෙන යන ස්නායු. එතකොට මොළයේ සහ සුෂුම්නාවේ ඉඳන් අපි ගිය පේශි වලට නැත්නම් කාරක අවයව වලට පණිවිඩ අරගෙන යන්නේ චාලක නියුරෝන වල. රොන්න විදියටයි සිද්ධ වෙන්නේ. හරි. ඊළඟට පහත් දක්වා ඇත්තේ මිනිස් දේහය තුල පිහිටා ඇති පේශි පටකවල රූප සටහන්. දැන් අපේ ශරීරයේ අපි චලන සියලුම චලන පාලනය කරන්නේ මෙන්න මේ පේශි වලින්. පේශි වර්ග තුනක් තියෙනවා. නේද? මේ තියෙන්නේ සිනිඳු පේශි සෛල. මේවට කියනවා කංකාල පේශි. මේ තියෙන්නේ හෘද පේශි. හෘද පේශි තියෙන්නේ හෘදේ විතරමයි. කංකාල පේශි තමයි අපේ අස්ථි වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. අපේ අත්වල, කකුල් වල නේද? මේ ඇඟේ වැඩිපුරම තියෙන්නේ මේ කංකාල පේශි. ඊට පස්සේ අභ්‍යන්තර අවයව වල තියෙනවා මෙන්න මේ සිනිඳු පේශි. මේ සිනිඳු පේශි කියන අභ්‍යන්තර අවයව. උදාහරණයක් අපේ රුධිර වාහිනී බිත්තියේ තියෙනවා සිනිඳු පේශි. දැන් රුධිර වාහිනිය වල චලන වෙනවද? ඕගොල්ලෝ දැකලා ඇති ළමයි රස්නේ දවසට අපිට ගොඩක් දාඩිය දාන රස්නේ දවසට රුධිර වාහිනී පිම්බෙනවා. අපේ අත්වල නේද නහර පිම්බිලා තියෙනවා. ඒ මොකද එතකොට රුධිර වාහිනී වල තියෙන මේ පේශි ඉහිල් වෙලා තියෙනවා. හැබැයි සීතල දවසට අපේ අතේ අපිට පේන්නේ නැහැ නහර. හේතුව නහර ඇකිලෙනවා සංකෝචන වෙනවා. අන්නේ රුධිර වාහිනී බිත්තියේ තියෙන මේ සිනිඳු පේශි වලින් තමයි මේ වැඩේ කරන්නේ. ඊළඟට අපි ගත්තොත් අපේ මුත්‍රාශය ආහාර මාර්ග බිත්තිය අන්නේ වාගේ තැන් වලත් මේ සිනිඳු පේශි තියෙනවා. මේ පේශි පටකේ යන ඕගොල්ලන්ගේ පෙළ පොතේ තියෙන විස්තරය මේ තියෙන්නේ. මේ පේශි පටකේ ගැන තියෙන විස්තරේ ඔයගලන්ට පේනවා මේ සිනිඳු පේශි මේවත් තර්ක රූපී හැඩේ. තර්ක රූපී කියන්නේ මේ දෙපැත්තේ කුල් වෙච්ච හැඩේ. ඒතර ශාකණේ වෙලා ඒ කියන්නේ නැහැ. ඒ කියන්නේ අතු බෙදිලා නැහැ. දැන් මේ මෙතන පල්ලෙහා රූපී බලන්න මේ තියෙන්නේ මොකද්ද? හෘද පේශි. ඒතකොට හෘද පේශි ඔයගලන්ට පේනවා හෘද පේශි ශාකණේ වෙලා තියෙනවා. හැබැයි සිනිඳු පේශියම ශාකණේ වෙලා නැහැ. ඊට පස්සේ මේ තියෙන කංකාල පේශි. මේකේ හැඩේ සිලින්ඩර් ආකාරයි. ඊට පස්සේ මේ දෙකේම තියෙන ලක්ෂණයක් ඔයගොල්ලන්ට පේනවා මේ කංකාල පේශි හෘද පේශි වල හරස් අතර වෛරන් තියෙනවා. මේකට අපි කියනවා හරස් විලේඛන නැත්නම් විලිකිත පේශි කියලා. ඒක නිසා මේවට කියනවා. හරි. එතකොට මේවා ව්‍යුහමය ලක්ෂණ තමයි මේ. ඊට පස්සේ අපි ගත්තොත් තව ව්‍යුහමය ලක්ෂණයක්. දැන් සිනිඳු පේශි ඒක න්‍යෂ්ටිකයි. න්‍යෂ්ටිකයි මේවා තියෙන්නේ. කංකාල පේශි බහු න්‍යෂ්ටිකයි. එක සෛලයක් ඇතුලේ න්‍යෂ්ටි ගොඩක් තියෙනවා. ඊට පස්සේ මොනවද? හෘද පේශි වල තියෙනවා න්‍යෂ්ටි එකයි. ඒක න්‍යෂ්ටිකයි. එතකොට ඒ වාගේ වට අපි කියනවා ව්‍යුහාත්මක ලක්ෂණ. ඊට පස්සේ මේවා වැඩ කරන ඒවා තියෙන වෙනස්කම්. වැඩ කරන ක්‍රමයේ ඒවට අපි කියන්නේ කෘත්‍යාත්මක ලක්ෂණ. උදාහරණයක් දැන් සිනිඳු පේශි විඩාවටපත් වෙන්නේ නැහැ. මහන්සි දැනෙන්නේ නැහැ. අනිත් එක මේ සිනිඳු පේශි වල ක්‍රියාකාරීත්වය අපිට සිත කියනුව ක්‍රියා කරන්න බෑ. දැන් ආහාර මාර්ගයේ දිගේ ආහාර යන එක අපිට පාලනය කරන්න බෑනේ. රුධිර නාල හැකිලෙන දිගහැරෙන එක අපිට පාලනය කරන්න බෑනේ. ඒ වාගේ තමයි අපේ සිත කියනුව පාලනය කරන්න බෑ. මේ තියෙන හත් පේශි ඒවත් සිත කියනුව පාලනය කරන්න බෑ. එතකොට ඒකට අපි කියන්නේ අනිච්ඡානුක ක්‍රියාකාරීත්වය. අපේ සිත කියනුව පාලනය කරන්න පුළුවන් නම් අපි ඒකට කියන්නේ ඉච්ඡානුගයි කියලා. එතකොට දැන් කංකාල පේශි ඉච්ඡානුගයි. අපි ප්‍රශ්න දාවොත් ඉක්මනින් ඉහත පටක අතුරින් හරස් විලේඛන සහිත ඉච්ඡානුභව ක්‍රියා කරන පටකය අපිට පේනවා රූප සටහන් අනුව. එතකොට හරස් විලේඛන සහිත පටක දෙක තමයි BC. කංකාල පේශි පටකයයි හෘද පේශි පටකයයි නේද? එතකොට එහෙමනම් ඒ වලට එන්නේ මේක යහන්න මොකක්ද? ඉහත පටක අතරින් හරස් විලේඛ සහිත ඉච්ඡානුභව සිතදී අනුව ක්‍රියා කරන. දැන් එතකොට මේ දෙකේම හරස් විලේඛන තියෙනවා. හැබැයි සිතදී අනුව ක්‍රියා කරන්නේ කංකාල පේශි පටකය B. ඊට පස්සේ B කොටස. ඒ මගින් පෙන්වා ඇති පටකය මිනිසිරුවේ පිහිට ඇති ස්ථානය. ඒ කියන්නේ සිනිඳු පේශි. එතකොට මුත්‍රාශය, රුධිර වාහිනී බිත්තිය, ගර්භාෂ බිත්තිය, ආහාර මාර්ග බිත්තිය උන්වාගේ තැන් වල තියෙනවා.
C කොටස ඉහත පටගතුරින් විඩාවටපත් නොවන පටකයට අදාළ අක්ෂරය ලියන්න. විඩාවටපත් නොවන ඒවා දෙකක් තියෙනවා. මොනවද විඩාවටපත් නොවන ඒවා දෙක? විඩාවටපත් නොවන ඒවා දෙකක් තියෙනවා. සිනිඳු පේශි විඩාවටපත් වෙන්නේ නැහැ. ආයි කංකාල පේශි විඩාවටපත් වෙන්නේ නැහැ. C. එතකොට C උත්තරේ A හෝ C දෙකෙන් එකක්. B හා C යන පටක අතර ව්‍යුහාත්මක සමානතාවයක් හා වෙනස්කමක්. BC. ඒකේ ව්‍යුහාත්මක සමානතාවය තමයි හරස් විලයක තිබෙන්නේ. හරස් වෛරන් තියෙනවා. ඊට පස්සේ ව්‍යුහාත්මක වෙනස්කම තමයි කංකාල පේශි ශාකනය වෙලා නැහැ. හෘද පේශි ශාකනය වෙලා තියෙනවා. එහෙම නැත්නම් කංකාල පේශි බහුන්‍යෂ්ටිකයි හෘද පේශි ඒකන්‍යෂ්ටිකයි. ඒක ඔන්නෝම අපිට උත්තර දෙන්න පුළුවන් මේ ප්‍රශ්නෙට. හරස් විලයක තිබීම සමානකම වෙනස්කම තමයි බහුන්‍යෂ්ටික වීම ඒකන්‍යෂ්ටික වීම ඒ වගේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. ජීවීන් තුල සිදුවන සෛල විභාජනයේ ඌනන විභාජනය සහ අනූනන විභාජනය යන ආකාර දෙක. එම විභාජනයේ සිදුවන අවස්ථාවකින් සඳහන් කරන්න. දැන් මොකද්ද මේ සෛල විභාජනය කියන්නේ? මේ තියෙන්නේ අපි හැමෝම ජීවිතේ පටන් ගන්න හැටි. අපි හැමෝම හැදුනේ මේ විදියට. කොහොමද හැදුනේ? ඩිම්බේකුයි ශුක්‍රාණුකුයි එකතු වෙලා. මේවා අපේ නෙමෙයි ඩිම්බ ශුක්‍රාණු. මේවා අපේ දෙමෝපියන්. ඊට පස්සේ ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතු වෙලා හැදෙනවා යුක්තාණුවක්. මෙන්න අපේ ආරම්භය. අපි හැමෝම පටන් ගත්තේ මේ යුක්තාණුව. හරි. එතකොට යුක්තාණුව ඊට පස්සේ මොකද වෙන්නේ? තනි සෛලය. අපි හැමෝගෙම ජීවිතේ පටන් ගන්නේ තනි සෛලයෙන්. ඊට පස්සේ තනි සෛලය බෙදිලා අද අපේ ඇඟේ සෛල කෝටි ගාණක් තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට කියනවා සෛල විභාජනය. සෛල විභාජනය කියන්නේ සෛල බෙදීමෙන් නව සෛල ඇතිවීම. මේ සෛල විභාජනයේ ආකාර දෙකක් තියෙනවා. ඒක අපි වර්ග කරන්නේ මෙහෙමයි. මේ සෛලය ඇතුලේ තියෙනවානේ න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය තුල තියෙනවා වර්ණ දෙක කියලා જાතියක්. මේවෙන් තමයි අපේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ආරයි. එතකොට මේ වර්ණ දෙක ඊළඟ පරම්පරාවට ගමන් කරන ආකාරය තමයි සෛල විභාජනයේ ආකාර දෙකකට බෙදෙන්නේ. එක විභාජන ක්‍රමයක් තියෙනවා. මාතෘ සෛලයේ වර්ණ දෙක සංඛ්‍යාවම දුහිතෘ සෛල වලට යනවා. දැන් මේ යුක්තාණුවේ වර්ණ දෙක 46ක් තියෙනවා. ඊට පස්සේ මේ සෛල හැම එකම වර්ණ දෙක 46 ගානෙම තියෙනවා. එතකොට වර්ණ දෙක සංඛ්‍යාව අඩු වෙන්නේ නැතුව සෛල බෙදෙනවා නම් අපි ඒකට කියන්නේ අනූනන විභාජනය. අඩු වෙන්නේ නැහැ. ඊළඟ එක ඌනන විභාජනය. ඌනන විභාජනය කියන්නේ වර්ණ දෙක සංඛ්‍යාව අඩු වෙනවා. දැන් අපේ දේහ සෛල වල තියෙනවා වර්ණ දෙක 46 ගන්න. හැබැයි දේහ සෛල වලින් අපි ජන්මාණු හදද්දී යන්නේ වර්ණ දෙක 23ක් වෙලා. මේ ජන්මාණු වල තියෙන වර්ණ දෙක 23යි. අන්නේ විභාජනය තමයි ඌනන විභාජනය කියලා කියන්නේ. එතකොට ඌනන විභාජනය වෙන්නේ එකම එක තැනක. කොහෙද වෙන්නේ? ජන්මාණු හදන තැන. ජන්මාණු මාතෘ සෛල වලින් ජන්මාණු සෑදීමේ තමයි ඌනන විභාජනය වෙන්නේ. අනූනන විභාජනය අපේ ශරීරයේ සෛල වැඩි වෙන අස්තිවල පේශිවල හැම තැනකම වෙනවා. ඒතකොට අපි දේහ වර්ධනයේදී අනූනන විභාජනය වෙනවා කියලා කියනවා. රයිට්. ඊළඟ එක. දැන් මෙතන අපිට රූප සටහන් දෙකක් කියලා තියෙනවා. පහත දැක්වෙන්නේ ජීවි සෛලයේ කඩම් ඉන්ද්‍රිකා දෙකක සටහන. එමෙ එක් එක් ඉන්ද්‍රිකාව මගින් සිදු කරන කාර්ය කුමක්ද? දැන් මේ තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියා. මයිටොකොන්ඩ්‍රියා කියන එකේ මේ 10 පන්තියේ මේ පාඩමක් සෛලය. එතකොට සෛලය තුල තියෙන ප්‍රධානම ඉන්ද්‍රිකාවක් තමයි මයිටොකොන්ඩ්‍රියා. මේ මයිටොකොන්ඩ්‍රියාව තුල වෙන්නේ මොකක්ද? ආහාර දහණයෙන් ශක්තිය නිපදවනවා. අපි කියන ශ්වසනය කියලා කියන්නේ මේක තමයි. සෛලීය ශ්වසනය. හරි නැත්නම් ආහාර දහණයෙන් ශක්තිය නිපදවේ. ඒ වාගේ උත්තර දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ගොල්ගි දේහ. ගොල්ගි දේහ වලින් විවිධ ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවනවා. ඒවා අසුරා තබනවා. ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම කියන කාර්යයන් තමයි එකකින් කරන්නේ. හරි. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට රසායන විද්‍යාව ප්‍රශ්නයක්. ආවර්තිතා වගුවේ
දෙවන ආවර්තන මූලද්‍රව්‍ය කීපයක පරමාණු ක්‍රමාංක හා පෝලින් පරමාණු වල විද්‍යුත් රිණතාවය විචලන වෙන අයුරු ප්‍රස්ථාරිකව දැක්වේ. අපි බලමු මොකද්ද විද්‍යුත් රිණතාවය කියන්නේ කියලා. මේ තියෙන්නේ විද්‍යුත් රිණතාව. ඔයගොල්ලන්ගේ පෙළ පොතේ දීලා තියෙන විද්‍යුත් රිණතාව වගුව. මේ තියෙන්නේ ප්‍රස්ථාරය. මේ වගුවේ මේ විද්‍යුත් රිණතාවයන් අනුව අඳින ප්‍රස්ථාරය. අපි මේක දැනගන්න ඕනේ මෙන්න මේ ශීර්ෂ සහ නිම්න. ශීර්ෂ කියන්නේ මේ උපරිම තැන. ඒතකොට ශීර්ෂ වල ඉන්නේ 7 වෙනි කාණ්ඩයයි. මෙතන ඉන්නවා බලන්න මේ ෆ්ලෝරින්. මේ තියෙන්නේ ලිතියම් බෙරිලියම්. මේ දෙවෙනි ආවර්තයනේ. ඒතකොට දෙවෙනි ආවර්තය ටික තමයි මේ ඉන්නේ. ඒතකොට ආවර්තයේ වමේ ඉඳන් දකුණට යද්දී විද්‍යුත් රිණතාවයේ ටික වැඩි වෙනවා. වැඩි වෙලා උපරිම වෙනවා 7 වෙනි කාණ්ඩය. 8 වෙනි කාණ්ඩයේගේ විද්‍යුත් රිණතාවයක් නැහැ. ඊට පස්සේ ආයි ඊළඟ ආවර්තයේ පළවෙනි කාණ්ඩෙත් එක සැරේ විද්‍යුත් රිණතාවය පහළට යනවා. නේද? ඊට පස්සේ ආයි දෙවෙනි ආවර්තය මොකද වෙන්නේ? ආයි ටික වැඩි වෙනවා. වැඩි වෙලා උපරිම වෙනවා 7 වෙනි. හැබැයි 7 වෙනි කාණ්ඩෙත් ඔයගොල්ලන්ට පේනවා මේ ඉහළ ආවර්තවල තමයි විද්‍යුත් රිණතාවය වැඩි. ඒ කියන්නේ ෆ්ලෝරින්. නේද? මේ ශීර්ෂවල ඉන්නේ ෆ්ලෝරින් ක්ලෝරින්. හරි. ඒතර විද්‍යුත් රිණතාවයේ අදහස මේකයි. විද්‍යුත් රිණතාවයේ යන්නෙන් අදහස් වන්නේ මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් පරමාණුවක් සමග සහසංයෝජ බන්ධනයකින් බැඳී ඇති විට එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමේ හැකියාවයි. ඒක සරලව මේ පෙන්නලා තියෙනවා මම මෙතන. මේකේ තියෙන්නේ මේ හයිඩ්‍රජන් ඔයගලන්ට පේනවා මේ හයිඩ්‍රජන් අණු H2 කියලා කියන්නේ අපි මේක. ඒතකොට හයිඩ්‍රජන් අණුවේ මේ හයිඩ්‍රජන් පරමාණු දෙක තමයි බැඳෙන්නේ. මේ දෙන්නගේම විද්‍යුත් රිණතාවය සමානයි. දෙක ඇසෙන එක. එතකොට මේ බන්ධනයේ මේ හයිඩ්‍රජන්ගේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන දෙක දෙන්නම එක සමානව තමයි දෙපැත්තට ඇදගෙන. එතකොට ඉලෙක්ට්‍රෝන දෙක එක සමානව මේ දෙන්න අතර පැතිරිලා තියෙනවා. ව්‍යාප්ත වෙලා තියෙනවා. හැබැයි මේ බන්ධනය එහෙම නෙවෙයි. මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර ඇති වෙන බන්ධනය OH බන්ධනය. එතකොට අපිට පේනවා මෙතන විද්‍යුත් රිණතාව අගය ගත්තොත් හයිඩ්‍රජන්ගේ 2.1යි ඔක්සිජන්ගේ 3.5යි. ඔක්සිජන්ගේ විද්‍යුත් රිණතාවය වැඩි. ඒක නිසා මොකද වෙන්නේ? ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන දෙක එයාගේ පැත්තට වැඩිපුර ඇද ගන්නවා. එතකොට මෙන්න මේක තමයි විද්‍යුත් රිණතාවය නිසා වෙන වැඩේ. බන්ධනයේ හදන ඉලෙක්ට්‍රෝන තමා දෙසට ඇද ගැනීමට ඇති හැකියාව ඔක්සිජන්ගේ වැඩි. ඒක නිසා ඔක්සිජන් එයාගේ පැත්තට ඇදගෙන ඉන්නේ ඉලෙක්ට්‍රෝන දෙක. right එහෙමනම් අපි ගත්තොත් දැන් වැඩිම විද්‍යුත් රිණතාවයක් ගන්නා මූලද්‍රව්‍යයට අදාළ සංකේතය. දැන් අරව මොකුත් වැඩක් නැහැ. මේ ප්‍රස්ථාරේ කියවුවනම් හරියට උපරිම අගයේ තියෙන කාගේද D ගේ. ඒතකොට සංකේතය එහෙමනම් D නේ. ඔන්න ඊළඟ එකට ඕනේ. හැබැයි මේ D කියන්නේ කවුද කියන්නේ? එම මූලද්‍රව්‍යයේ භෞතික ස්වභාවය. ඒතකොට එහෙමනම් මේ ශීර්ෂයේ අපි ඉන්නේ දෙවනි ආවර්තය. මේක කියන්නේ දෙවන ආවර්තය කියන්නේ. ඒතකොට දෙවන ආවර්තයේ 7 වෙනි කාණ්ඩයෙන් එක්කිනා ෆ්ලෝරින්. ඒතකොට ෆ්ලෝරින් කියන්නේ කවුද? වායුමය මූලද්‍රව්‍යයක්. ඒතකොට භෞතික ස්වභාවයේ වායුවක්. එම මූලද්‍රව්‍ය අයත් වන්නේ ආවර්තයේ කුමන කාණ්ඩයේද? B කියන එකේ නායි. 7 වෙනි කාණ්ඩය. මේ විදිහට. ඒ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ. එහෙනම් දැන් ඔන්න අපි එනවා මේ හදන මේ C කියන්නේ 6 වෙනි කාණ්ඩය. B කියන්නේ 5 වෙනි කාණ්ඩය. A කියන්නේ දෙවනි ආවර්තයේ 4 වෙනි කාණ්ඩය. ඒතකොට දෙවනි ආවර්තයේ 4 වෙනි කාණ්ඩයේ ඉන්නේ කිනාගේ පරමාණු ක්‍රමාංකය 6යි. ඇයි මෙයා 6 වෙනියට ඉන්නේ? පළවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය 2යි තියෙන්නේ. නේද මේ තියෙන්නේ? පළවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය 2යි. හයිඩ්‍රජන් හීලියම්. ඊට පස්සේ දෙවනි ආවර්තය 4 කියන්නේ මෙන්න මෙතෙන්ට. නේද? එතකොට එහෙමනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි පරමාණු ක්‍රමාංකය 6යි. ඒතර පරමාණු ක්‍රමාංකය 6යි නම් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කොහොමද? 2යි ඊළඟ ප්‍රශ්නය 2යි 4 නේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ අර න්‍යෂ්ටිය වටේ තියෙන කවච වලට ඉලෙක්ට්‍රෝන පිරන රටාවනේ. ඒතකොට පළවෙනි කවචෙට උඩරිම 2යි යන්නේ. ඒතකොට මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් යනවා පළවෙනි කාණ්ඩෙට පළවෙනි කවචෙට. ඊට පස්සේ 6න් දෙකක් ගියාම 4ක් තියෙනවා. ඊටු තව ඒ 4 යනවා දෙවෙනි මේ කවචයට. එහෙමයි වෙන්නේ. right තුන්වෙනි ප්‍රශ්නේ. C හා E මූලද්‍රව්‍ය සංයෝජනීය සාධන සංයෝගයේ රසායනික සූත්‍රය ගොඩනගනවා. හරි CE දැන් ඕගොල්ලන්ට ඇත්තට මේ ප්‍රස්ථාරයෙන් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ මේගොල්ලෝ ඉන්න කාණ්ඩ මොනවද කියලා හඳුනා ගන්න. දැන් D කියන්නේ 4 නම් C කියන්නේ 6. ඊට පස්සේ තව එකක් දැනගන්න ඕන අපි
රසායනික සූත්‍රය ලියන්න නම් මොකද්ද සංයුජතාවය දැනගන්න. 6 වෙනි කාණ්ඩයයි සංයුක්තාවේ 6. ඊට පස්සේ E කියන්නේ දැන් මේ 7 ඊට පස්සේ අපි කිව්වා 8 වෙනි කාණ්ඩයක් නෑ විද්‍යුරින්තා ප්‍රස්තාව. ඒක එහෙමනම් E කියන්නේ තුන්වෙනි ආවර්තයේ පළවෙනි කාණ්ඩය කියනවා. පළවෙනි කාණ්ඩයේ සංයුක්තාව 1යි. ඔයගොල්ලෝ සංයුක්තාවය හොයන්න ක්‍රම කීපයක් තියෙනවා. මතක තියාගන්න පහසුම ක්‍රමය තමයි මේක. පළවෙනි කාණ්ඩයේ සංයුක්තාව ඔක්කොම 1යි. දෙවෙනි කාණ්ඩයේ සංයුක්තාව 2යි. තුන්වෙනි කාණ්ඩයේ සංයුක්තාව 3යි. හතරවෙනි කාණ්ඩයේ සංයුක්තාව 4යි. පස්වෙනි කාණ්ඩයේ සංයුක්තාවය 5යි නෙවෙයි 3යි. පස්වෙනි කාණ්ඩේ 3යි, හයවෙනි කාණ්ඩේ 2යි, හත්වෙනි කාණ්ඩේ 1යි. එහෙම මතක තියාගන්න. ඒකට ලේසි 8වෙනි කාණ්ඩේ බිඳුවයි. ඒකට එහෙමනම් මෙතනින් පටන් අරන් ඔය ටික මතක තියාගත්තා නම් හරි. right. ඊළඟට එහෙමනම් දැන් අපි සංයුක්තා දන්නවා. මොනවද දන්නේ? C වල 6 වෙනි කාණ්ඩ නම් 2යි. E වල පළවෙනි කාණ්ඩ නම් සංයුක්තාව 1යි. නේද? ඊට පස්සේ කොහොමද රසායනික සූත්‍රය ලියන්නේ? මේ තියෙන ලියන හැටි. නේද? අපි මූලද්‍රව්‍ය දෙක ලියා ගන්නවා. C සහ E. ඊට පස්සේ C ගේ සංයුක්තාවය එයාගේ යටින්ම ලියනවා 2යි. E ගේ සංයුක්තාවය එයාගේ යටින්ම ලියනවා 1යි. ඊට පස්සේ මේ තියෙන විදිහට හුවමාරු කරලා ලියනවා සංයුක්තාව. එතකොට C යටට එනවා 1, E යටට එනවා 2. මේ C ගේ 2 E යටට එනවා. එතකොට C E 2. මේක අනිත් පැත්තට ලිව්වත් කමන්නේ. ඒ කියන්නේ E 2 C කියලා මේ C මෙහාට ගත්තත් ඒක ගැටලුවක්. එහෙමනම් ඊටේ වෙනි ප්‍රශ්නෙට C E 2ක් පිළිගන්නවා. E 2 C කියන එකත් පිළිගන්නවා. එහි බන්ධන ස්වභාවය. ඊළඟ එක. අහත්තේ සිලක් මම. ඔව්. දැන් C කියන්නේ 6 වෙනි කාණ්ඩ එකක්. එතකොට E කියන්නේ පළවෙනි කාණ්ඩේ. පළවෙනි කාණ්ඩේ 6 වෙනි කාණ්ඩේ යන. මෙයා ප්‍රබල විද්‍යුත් ධනයක් කෙනෙක්. E. විද්‍යුත් ඍණතාවයේ අඩු අයට කියන්නේ විද්‍යුත් ධන මූලද්‍රව්‍ය කියලා. විද්‍යුත් ඍණතාවයේ වැඩි අයට කියනවා විද්‍යුත් ඍණාය කියලා. ඒතකොට ප්‍රබල විද්‍යුත් ධන ප්‍රබල විද්‍යුත් ඍණාය අතර හැදෙන්නේ අයනික බන්ධන. ඔයගොල්ලෝ නිකමට මෙහෙම මතක තියාගන්න. පළවෙනි කාණ්ඩේ 6 වෙනි කාණ්ඩේ. පළවෙනි කාණ්ඩේ 7 වෙනි කාණ්ඩේ. දෙවනි කාණ්ඩේ 6 වෙනි කාණ්ඩේ. දෙවනි කාණ්ඩේ 7 වෙනි කාණ්ඩේ. ඔන්න ඔය කාණ්ඩ අතර හැදෙන්නේ ආයනික බන්ධන. හැබැයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා නම් පළවෙනි කාණ්ඩේ ආයනික බන්ධන හැදෙන්නේ නැහැ. ඒව සහසයලි බන්ධන. ආයසරයක් මම කියනවා. පළවෙනි කාණ්ඩේ 6 වෙනි කාණ්ඩේ, පළවෙනි කාණ්ඩේ 7 වෙනි කාණ්ඩේ, දෙවනි කාණ්ඩේ 6 වෙනි කාණ්ඩේ, දෙවනි කාණ්ඩේ 7 වෙනි කාණ්ඩේ කියන කාණ්ඩ අතර හැදෙන්නේ ආයනික බන්ධන. හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා නම් මොනවා හරි බන්ධනයකට ඒක ආයනික බන්ධනයක් වෙන්නේ නැහැ. උදාහරණයක් ජලය H2O ඔක්සිජන් වලින් හයිඩ්‍රජන් අතරයි බන්ධනය තියෙන්නේ. නමුත් ඒක ආයනික බන්ධනයක් නෙවෙයි සහසයි. HCl හයිඩ්‍රොක්ලෝරික් නේද? හයිඩ්‍රජන් පළවෙනි කාණ්ඩ, ක්ලෝරින් 7 වෙනි කාණ්ඩ. නමුත් ඒක සහසයින්ගේ බන්ධනය. හරි අපි බන්ධන පාඩම පුළුවන් වුණොත් බන්ධන හැදෙන හැටි කතා කරමු අපි වෙලාව. එතකොට මේ ඒක මම මොකද එහෙම වෙන්නේ කියලා දෙන්න. බයි. ඊළඟ ප්‍රශ්න. ඔයාලා හරියන්නේ නැහැ කියලා. හරි. අපි ඊළඟ එකට එනවා. ජලීය අයඩින් ද්‍රාවණයකින් ජලීය අයඩින් ද්‍රාවණයකින් අයඩින් වෙන් කර ගැනීමේ ක්‍රියාකාරකමට අදාළ රූප සටහන් දෙකක් පහත් දැක්වේ. දැන් මේ උපකරණයටත් කියන්නේ බේරුම් පුනීලය P කියන එක. P දක්වා ඇති විද්‍යාගාර උපකරණය බේරුම් පුනීලය මේකට කියන්නේ. මේ ක්‍රියාකාරකම සමහන්ට ඔයගොල්ලන්ගේ ඉස්කෝලේදී කරලා ඇති. මේකෙදි කරන්නේ මේ ජලයේ දිය වෙලා තියෙන අයඩින් වෙන් කරගන්නවා. අයින් කරගන්නවා. සම්පූර්ණයෙන් අයඩින් ටික වෙනම ගන්නවා එළියට. සුළු ප්‍රමාණයක් දිය වෙනවා. අයඩින් ජලයේ මුදින් දිය වෙන්නේ නැහැ. එතකොට අපි මේ ජලයේ දිය වෙලා තියෙන අයඩින් ටික වෙන් කරගන්න දානවා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. මේ අයඩින් ජලයේ
හොඳින් දිය වෙන්නේ නැති වුණාට කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වල ඉතා හොඳින් දිය වෙනවා. ජලය මෙතෙන්දි මේ අයඩීන් ජලයත් එක්ක හිටියට කැමැත්තෙන් නෙවෙයි ඉන්නේ. එතකොට ජලයට වඩා හොඳ එක්කෙනෙක් හම්බෙච්ච හැටි අයඩීන් මොකද කරන්නේ? ජලය අතහැරලා යනවා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. දැන් මේක අපි මේ විදිහට කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් දාලා ගොලවපුවාම ජලයේ තිබ්බ අයඩීන් ඔක්කොම මේ දෙවනි රූපේ විදිහට කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වලට යනවා. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කියන්නේ ආවර්ණ සංයෝග. හැබැයි මේක හොඳට දාලා හොලවපුවාම දැන් ජලයේ මුලින් මේ ජලයේ අයඩීන් දිය කරපුවාම එයා ලාදුඹුරු පාටයි. එතකොට දැන් මේ දෙවනි රූපේ තදින් හෙලුවාට පස්සේ මොකද වෙන්නේ? ජලයේ කොටස ආවර්ණ වෙනවා. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කොටස තද දම් පාටට හැරෙනවා. හේතුව ජලයේ තිබ්බ අයඩීන් ඔක්කොම එනවා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. හේතුව මේ අයඩීන් වැඩිපුර දිය වෙනවා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. එතකොට මේ දෙන්න ජලය සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් එකිනෙක මිශ්‍ර වෙන්නේ නැහැ. මේ ස්තර දෙක වෙන් වෙලා තියෙනවා. දැන් ඊළඟ පියවරේදී අපි කරන්නේ මෙතන මේ පල්ලෙහාන් තියෙන කරාමි අරලා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ටික ගන්නවා. ගන්න හරියටම ජලයේදී වහනවා කරාමි. එතකොට ජලය එකතු වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක වාෂ්පීකරණ දීසියකට දාලා තියෙනවා. ඊට පස්සේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ටික වාෂ්ප වෙලා යනවා එළියට. අයඩීන් ටික අර දීසි ඉතුරු වෙනවා. ඔන්න ඔය විදිහටයි වැඩේ කරන්නේ මේක. හරි. දෙවනි ප්‍රශ්නේ ක්‍රියාකාරකම අවසානයේදී x ස්තරයේ වර්ණය x ස්තරයේ තද දම් පාටට හැරෙනවා මෙතෙන්දී. ක්‍රියාකාරකමේදී x ස්තරයේ තද දම් පාටට හැරෙනවා. x ස්තරයේ වර්ණය ඇතිවීමට හේතුව. එතකොට මේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් දම් පාට වෙන්න හේතුව මොකද්ද? එහි අයඩීන් දියවීම නිසා. නේද? ඒ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වල අයඩීන් ටික දියවීම නිසා තමයි මේ දම් පාට උනේ. ඉහත ආකාරයට ද්‍රව්‍ය වෙන් කර ගැනීමේ ශිල්පීය ක්‍රමය අපි හඳුන්වනවා මොකක් කියලාද? මේකට කියන්නේ ද්‍රාවක නිස්සාරණය කියලා. right. අපි මිශ්‍රණ පාඩමේ 11 ඉගෙනගෙන තියෙනවා මේ මිශ්‍රණයක සංඝටක වෙන් කිරීමේ ක්‍රම රාශියක් නේද? මොනවාද? වාෂ්පීකරණය, වාෂ්පීභවනය. ඒ වාගේ ක්‍රම ගොඩක් අපි ඉගෙන ගන්නවා. හරි. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අණුවේ ලුයිස් තිත් කතර සටහන. දැන් සහසංඛ්‍ය බන්ධන නිරූපණය කරන ක්‍රම හතරක් තියෙනවා. ලුයිස් තිත් කතර සටහන, ලුයිස් තිත් සටහන, ලුයිස් වීව්‍ය තුනයි. හරි? එතකොට තිත් කතර සටහන කියන්නේ එක පරමාණුක ඉලෙක්ට්‍රෝන තිත් වලින් අනික් පරමාණු ඉලෙක්ට්‍රෝන කතර වලින්. එතකොට මේ තමයි තිත් කතර සටහන. මම මේකට සිවර වෙලා මේක ඇඳලා පෙන්නන්නම් අපි අඳින හැටි. දැන් මෙතෙන්දි මම කාබන් වල තියෙන ඉලෙක්ට්‍රෝන තමයි මේ කතිර වලින්. කාබන් වල සංයුක්තා කවච ඉලෙක්ට්‍රෝන අවසාන කවච ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. ඒක කතිර 4ක් ඔයගොල්ලන්ට පේනවා. ඊට පස්සේ ක්ලෝරින් වල තියෙනවා ඉලෙක්ට්‍රෝන 7ක්. ඒව තමයි තිත් වලින් නිරූපණය කරලා තියෙන්නේ. මෙයාගේ වටේට තිත් 7යි. නේද? මෙයාගෙත් ඒ විදිහට නියමයි යන්නේ. හරි. 6 වෙනි එක. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය ගන්න එක. මෞලික ස්කන්ධය කියන්නේ මෞල එකක ස්කන්ධය. ඒතර මෞලික ස්කන්ධය අපි හොයන්නේ කොහොමද? සාපේක්ෂ අණුක ස්කන්ධය හොයලා ඒක ග්‍රෑම් වලින් දක්වපුවාම ඒ තමයි මෞලික ස්කන්ධය. එහෙමනම් අපි හොයන්න ඕනේ CCl4 වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. නේද? එතකොට මෙතන තියෙනවා කාබන් 1යි ක්ලෝරින් 4යි. දැන් මේ අර පේපර් වල හදපු අයගේ මේකේ එක්කෙනෙක්ගේ වැරද්දක් තිබ්බා. එයා කාබන් 1යි ක්ලෝරින් 1ේ ස්කන්ධය හොයලා තිබ්බේ. හැබැයි මෙතන ක්ලෝරින් 4ක් තියෙනවා. එතකොට අපි මෙහෙමයි ගණනය කරන්නේ. මෙතන තියෙනවා මේ කාබන් 1ක් 12යි. එවනම් අපි 12 ලියුවා. ඒකට එකතු කරන්න ඕනේ. ක්ලෝරින් ඒවා 4ක් Cl ඒවා 4ක්. ඒතර ක්ලෝරින් එකක් 35.5යි. ඒවා 4ක ස්කන්ධය බලන්න මම මෙතන ඒක 4ෙන් වැඩි කරලා තියෙනවා. මේ උත්තරේ කෙලින්ම 12ට එකතු කරනවා. උත්තරේ එනවා 154ක්. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේ ඒකකේ නැතුව 154 විතරක් ලිව්වොත් 154 කියන්නේ පුතේ මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය. මෞලික ස්කන්ධය අනිවාර්යෙන් මෙන්න මේ ඒකකේ ඕනමයි. මෞලයට ග්‍රෑම් 154යි. මේ ඒකකේ නැත්තම් උත්තරේ වැරදි. අපම හම්බ වෙන්නේ. හරි. ඊළඟ එක. මෙම සංයෝගයේ ග්‍රෑම් 77ක අඩංගු මෞල ගන්න. දැන් ග්‍රෑම් 154ක් කියන්නේ මෞල එකක්. ග්‍රෑම් 154ක් කියන්නේ මෞල එකක්. එහෙමනම් අපිට ඕනේ ග්‍රෑම් 77ක තියෙන මෞල ගන්න. එතකොට අපි මොකද කරන්නේ?
අපි මේ මවුල එක බෙදනවා 154න්. එතකොට ග්‍රෑම් 1ක තියෙන මවුල ගාන එනවා. එතකොට ග්‍රෑම් 77ක තියෙන මවුල ගාන හොයන්න. මෙන්න මේ විදිහට ඒක වැඩි කරනවා 77. 1 බෙදලා 154න් වැඩි කරනවා 77. එතකොට අපිට එන උත්තරේ මවුල 0.5යි කියලා. හරි. හතරවෙනි ප්‍රශ්නේ අවසානයේ අපි මේකත් කතා කරමු චුට්ටක්. වැඩිපුර වෙනවා ගියා ගැටලුවක් නෑ මං හිතන්නේ. හතරවෙනි එක සරසුලක් වයලීනයක් හා පියානෝකින් සී ස්වරය. කියන්නේ සා ස්වරයට අපි ඔය වෙස්ටර්න් බටහිර සංගීතය කියන්නේ සී කියලා. වාදනය කළ විට කැතෝඩ කිරුණ දෝලනේක්ෂයක් මගින් ලැබුණු තරංගාකාර රූපය දැක්වේ. ඊට සංගීත භාණ්ඩ අතුරින් තත් භාණ්ඩය කුමක්ද? අපි විද්‍යාවේදී සංගීත භාණ්ඩ වර්ග කරනවා තත් කම්පණයෙන් කන් නිපදවන වායු කඳන් කම්පණයෙන් කන් නිපදවන සහ පටල සාධක කම්පණයෙන් භාණ්ඩ. තත් කම්පණයෙන් කන් නිපදවන එක තමයි වයලීනය. හරි. රූප සටහනේ තරංගාකාරයේ සැලකිල්ලටගෙන ස්වීස්වරය කියන්නේ සාස්වරය. මේ සාස්වරය තමයි වාදනය කරලා තියෙන්නේ. අදාළව පහත වගුව සම්පූර්ණ කරන්න. දැන් අපිට මේ භාණ්ඩ තුනෙන් සාස්වරය වාදනය කරපුවාම ඒවා ඇහෙන හැටි එකිනෙකට වෙනස්. වයලීන් එකට වැඩිය පියානෝ හඬ වෙනස්. ඒ හඬ වෙනස් වෙන්න බලපාන කරුණු තුනක් තියෙනවා. අපි ඒවට කියනවා ධ්වනි ලාක්ෂණික. එතකොට එකක් තමයි තාරතාවය, අනික විපුලතාවය නැත්නම් හඬේ සැර, අනික ධ්වනි ගුණය. එතකොට දැන් තාරතාවය කියන්නේ තරංගයක සංඛ්‍යාතයේ මත රඳා පවතින ගුණයක්. සංඛ්‍යාතය කියන්නේ තප්පරයකට වෙන කම්පන ගාන. දැන් මේ තරංග තුනේ සංඛ්‍යාතය අපි මෙහෙමයි හඳුනගන්නේ. බලන්න මේ හැම තරංගයකම ශීර්ෂ ගාන නිම්න ගාන සමානයි. දැන් මේ වෙන්නේ මේ සාස්වරේ වාදනය කරන්න කියලා. සාස්වරේ වාදනය කරා නම් මේ හැම තරංගයකම සංඛ්‍යාතය හර්ට්ස් 256යි. එතකොට ඒක අපිට මෙතනින් අඳුරගන්න මෙහෙමයි. මේ ශීර්ෂ ගාන නිම්න ගාන මේ හැමෝගෙම සමානයි. බලන්න මෙතන. ශීර්ෂ 1 2 3 4යි. මෙයාගෙත් 1 2 3 4යි. එතකොට මෙයාගෙත් එහෙමයි. මේ දෙකම තමයි ශීර්ෂයක් විදිහට ගන්න. 1 2 3 4යි. එහෙමනම් මේ අයගේ සංඛ්‍යාතයේ තාරතාවය සමානයි. ඊළඟට විපුලතාවය කියන්නේ හඬේ සැර. හඬේ සැර වැඩි වෙද්දී මෙන්න මේ තරංගයේ උස විස්තාරය වැඩි වෙනවා. මේක ඉහළට යනවා තව. විස්තාරය වැඩි වෙනවා. ඒතර විස්තාරය වැඩි වුණොත් තමයි හඬේ සැර වැඩි වෙන්නේ. නමුත් ඕගොල්ලන්ට පේනවා අපි මෙහෙම මැදින් ඉරක් ගැහුවොත් මේ තරංග ටිකේ මේ හැමෝගෙම වාගේ එකම උසක් වාගේ තියෙන ආසන්න වශයෙන්. මොකද මේගොල්ලන්ගේ හඬේ සැර වෙනස් කියලා පෙන්වන්න ඕන නම් ඒගොල්ලන්ට මේක වැඩිපුර උසට අදින්න තිබ්බා. එහෙම එකක් නෑ. බොහෝ දුරට මේවා උස සමානයි. මට පේන හැටියට. එහෙමනම් මේකේ හඬේ සැරත් සමානයි කියලා තමයි අපිට වඩා සුදුසු ගන්න එක. හැබැයි මේ රූපේ පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. හරි? ඊළඟ එක ධ්වනි ගුණය. ධ්වනි ගුණය කියන්නේ මෙන්න මේ තරංගයේ හැඩය අනුව රඳා පවතින ගුණය. දැන් මේවා අපේ කනට ඇහෙන ශබ්ද වෙනස් වෙන්න හේතුව තමයි ධ්වනි ගුණය. එතකොට ධ්වනි ගුණය අපි හොයාගන්නේ කොහොමද? තරංගයේ හැඩය වෙනස් නම් ධ්වනි ගුණය වෙනස්. වයලීනෙන් සාස්වරේ වාදනය කරපුවාමයි, බටනලාවකින් සාස්වරේ වාදනය කරපුවාමයි ඒවා අපිට වෙනස් විදිහට හැදෙන්නේ. ඇහෙන්නේ මෙන්න මේ ධ්වනි ගුණය වෙනස් නිසා. එහෙමනම් ධ්වනි ගුණය අසමානයි. හරි. මේක කියනවා ස්වීස්වරයේ සංඛ්‍යාතයේ හර්ට්ස් 250 ලෙස දක්වයි. සාස්වරේ මින් අදහස් කරන්නේ. දැන් සංඛ්‍යාතයේ අර්ථ දැක්වීම තමයි තප්පර එකකදී සිදුවන කම්පන සංඛ්‍යාව. දැන් හිතන්නකො වයලීනේ තතෙන් වයලීනින් අපි සාස්වරේ වාදනය කරනවා. එතකොට මේ වයලීන් එකේ කම්බිය තප්පරයකට 256 වාරයක් කම්පණය වෙනවා. ඒක තමයි ඒකේ අදහස. දැන් උදාහරණයක් විදිහට මේ උඩ තියෙන ඉර හිතන්නකො මේ තමයි වයලීනේ කම්බිය. මේ කම්බිය මෙහෙම මැද පිහිටුමේ ඉඳන් ඉහළට ගිහින් ආයෙ පහළට ගිහින් ආයෙ මැදට එනවා. එතකොට කම්පන එකයි. ඒ වාගේ ඒවා 256ක් වෙනවා තප්පරයකට. සාස්වරේ වාදනය කරද්දී එහෙමනම් හර්ට් 256 කියන එකේ තේරුම ඒකයි. එය නිපදවන සංගීත භාණ්ඩයේ තප්පරයකට කම්පන 256ක් සිදු කරනවා කියලා. ඉතින් මේ අදහස තිබ්බනම් ඇති උත්තරය. 4. වයලීන් එකකින් නිකුත් වන ශබ්ද තරංගයක් සහ ගුවන්විදුලි තරංගයක්. දැන් වයලීන් එකකින් නිකුත් වෙන්නේ ධ්වනි තරංගයක්.
නමුත් ගුවන්විදුලි තරංගයක් අපි කියනවා විද්‍යුත් චුම්බක තරංගයක්. එතකොට නිකන් ශබ්ද තරංගයක් ගත්තාම දැන් මගේ කටහඬ ගන්නකො. දැන් මගේ කටහඬ මගේ ඉඳන් මගේ මයික් එකට එන්නේ ධ්වනි තරංගයක් විදියට. එහෙම ධ්වනි තරංගයක් විදියට යන්න මාධ්‍යයක් ඕනේ. හැබැයි මයික් එකේ ඉඳන් ඔයගොල්ලන්ට ඇහෙන්නේ මේ වෙලාවේ කොහොමද? මගේ මේ ධ්වනි තරංගය අපේ මේ ජංගම දුරකථනයෙන් හරි මොඩම් එකෙන් හරි මගේ කටහඬ පරිවර්තනය කරනවා විද්‍යුත් චුම්බක තරංගයකට. ඒ විද්‍යුත් චුම්බක තරංගය තමයි ඔයගොල්ලන්ට. එතකොට ඒ විද්‍යුත් චුම්බක තරංගය ඊටාම වේගයෙන් නේද ආලෝකයේ ප්‍රවේගයෙන් එනවා යාට. ඒ වගේ අපි ඉගෙන ගත්ත මේ විද්‍යුත් චුම්බක තරංගවල ගුණ ගැන. ඒ පාඩමේ තියෙනවා මේ ගැන විස්තර ගොඩාක්. ඉතින් කතා කරන්න කිව්වොත් වෙනම පාඩමක් ඒක. හරි අපි සමානතාවය තමයි මේ තරංග දෙකෙන්ම ශක්තිය සම්ප්‍රේෂණය කරනවා. එක තැනක ඉඳන් තවත් තැනකට ශක්තිය සම්ප්‍රේෂණය කරනවා මේ තරංගවල. අසමානතා ගොඩක් තියෙනවා. ධ්වනි තරංගයක් ගමන් කරන්න මාධ්‍යයක් ඕනේ. නමුත් විද්‍යුත් චුම්බක තරංගයේ මාධ්‍යයක් ඕනේ. දැන් මේ මොහොතේ පවා අඟහරුගේ ගොඩබස්වල මිනිස්සු අපි යානා තියෙනවා. NASA එකෙන්. ඒ වයින් අඟහරුගේ ෆොටෝ අරන් එවනවා පොළවට. හැබැයි අඟහරු සහ පොළව අතර කිසිම මාධ්‍යයක් නැහැ. මරන් සම්ප්‍රේෂණය වෙන්න මාධ්‍යයක් අවශ්‍ය නැහැ. ගුවන්විදුලි තරංග. ඒ වගේම ගුවන්විදුලි තරංග ඉතාම වේගවත්. ආලෝකයේ ප්‍රවේගයෙන් ප්‍රචාරණය වෙනවා. ඔන්න ඔයගේ වෙනස්කම් ගොඩක් තියෙනවා. 5. ප්‍රකාශ තන්තු. අපි කියනවා ෆයිබර් ඔප්ටික්ස් කියලා. නේද? ප්‍රකාශ තන්තු කියන්නේ වීදුරු හෝ ප්ලාස්ටික් වර්ගයකින් නැවෙන සුළු සුනම්‍ය වීදුරු හෝ ප්ලාස්ටික් වලින් හදපු කෙන්දක්. මේ කෙන්ද ඇතුළට අපි ආලෝකය යවුවොත් ඒ මොහොතේම කොච්චර දුරට මේක තිබ්බත් අනිත් පැත්තෙන් ආලෝකය එළියට එනවා. එතකොට මේ ආලෝකය ගමන් කරන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන සංසිද්ධිය. එහෙමනම් ප්‍රකාශ තන්තු සංනිවේදනය සඳහා යොදා ගැනීමේදී ආලෝකය සම්බන්ධ කුමන සංසිද්ධිය භාවිතා වෙයිද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ඇතුලෙන් නැමිලා හැම මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනල අනිත් පැත්ත කෙරවලට යනවා. මේ මොහොතේම යනවා. ඒක නිසා බොහොම වේගවත් සංනිවේදන කටයුතු වලට මේ ප්‍රකාශ තන්තු පාවිච්චි කරනවා. මේක ඔයගොල්ලෝ කරලා ඇති. හොඳින් ඉරුවෙලිය ඇති දහවල් කාලයක උත්තර කාචයක් යොදාගෙන පුළුන් කැබල්ලක් ගිනි දල්වා ගැනීම සිදුවන අවස්ථාව. එතකොට මේ කාචයෙන් කරන්නේ සූර්යාලෝකයේ ආලෝකය එකතු කරනවා. ආලෝකය විතරක් නෙවෙයි මේ සූර්යාලෝකයේ තියෙන තාප කිරණත් මේ උත්තර කාචයෙන් එකතු කරනවා. ඒනවා අபிසරණය කරනවා මෙන්න මේ විදියට. එක තැනකට එකතු කරනවා. එතකොට තාප කිරණ ටික එකතු වුණාම පුළුන් කැබල්ලේ ජලන හරි. අපි අවස්ථාන ප්‍රශ්නෙත් බලමු. පාසාන කාර්ය සඳහා භාවිතාන විද්‍යුත් චුම්බක තරංග වර්ගය සම්පූර්ණ කරන්න ශරීර අභ්‍යන්තරයේ අස්තියක් භග්නයක් කියන්නේ අස්තියක් බිඳුනොත් කැඩුනොත් අපි ඒක හඳුනගන්න පාවිච්චි කරන්නේ X කිරණ. පිළිකා සෛල විනාශ කරනවා. ගැමා කිරණ යොදා ගන්නවා. මේ ගැමා කිරණ කියන ඒවායේ ශක්තිය ඉතාම අධිකයි. එතකොට පිළිකා සෛල වලට යොමු කරපුවාම පිළිකා සෛල මැරෙනවා. කරන්ට් එක ගලනවා කියලා කියන්නේ පිළිකා රෝගීන්ට මෙන්න මේ ප්‍රතිකාර. දුරස්ත පාලක වල සිට රූපවාහිනී යන්ත්‍රයක් වා සංඥායම. ඕගොල්ලන්ගේ ගෙදර තියෙන රිමෝට් එක, ටීවී එකේ රිමෝට් එක යන්නේ මොන කිරණද? අදෝ රක්ත කිරණ. ඉන්ෆ්‍රාරෙඩ් කියලා කියනවා ඒවට ඉංග්‍රීසියෙන්. ඊට පස්සේ රේඩාර් පද්ධති ජංගම දුරකථන වල ශුද්‍ර තරංග පාවිච්චි වෙනවා. හරි එහෙමනම් මම හිතන්නේ අපි ව්‍යුහගත රචනා පේපර් එක කතා කරා විනාඩි 20ක් විතර අපි දාගත්තු වෙලාවෙන් වැඩි වෙලා තියෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. මට ගැටලුවක් නැහැ. මම හිතන්නේ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැති වෙයි. එහෙමනම් අපි ලබන සතියේ මම හිතන්නේ යරන්ද මහත්තයා දාගත්තේ සඳුදායි බ්‍රහස්පතින්දායි තමයි මෙතනින් ඉස්සරහට අපි දිගටම පන්තියේ තියෙන්නේ. එතකොට අපි 6ට සඳුදා 6ට රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. ඒකට උත්තර ලියලා ඒවත් එවන්න අපි ඒකේ තියෙන ඒවා බලලා අඩුපාඩු මන් තියෙන ඒවත් එක්කම ඕගොල්ලන්ට කතා කරන්න. Voice One YouTube නාලිකාව දැයි තුතරුවන් වෙත ගෙනෙන තවත් ප්‍රචා මෙහෙවරක්.